ළමයි සිග්නල් ප්‍රශ්න තියෙනවා නම් චුට්ටක් කියන්න මට මෙසේජ් එකක් දාන්න කාට හරි මොන හරි සිග්නල් ගැටලු තියෙනවා නම් මොකද්ද ගිය සතියේ වීඩියෝ එක අපි පළවෙනි දවසේ දාලා නැහැ. ගිය සතියේ වීඩියෝ එක YouTube දාලා තියෙනවා. එතකොට අද එක YouTube channel වලට මම Zoom එකේ cloud එකට වීඩියෝ කරන්නේ. කාට හරි මගේදී ගැටලුවක් වුණොත් සිග්නල් නැති වුණොත් හරි මොන හරි ගැටලුවක් වුණොත් මට කියලා අයින් වෙන්න. හරි. දැනට ඉතින් වැස්සෙන් බාධා කාටවත් එහෙම ප්‍රශ්න නැහැ ළමයි. හරි. අපි අන්තිමටම කතා කරේ දැන් මම මෙන්න මේ හරි ඉඳලා වගේ මතක් කරගෙන යනවා ඔයාලගේ දැන් මෙච්චර දුර ගියේ නෑ. හරි. අපි මේ ගිය සතියේ කතා කරා ළමයි දැන් මේ දත්ත ජීවන චක්‍රයෙන් අපි කතා කරගෙන ආවේ. දත්ත ජීවන චක්‍රයේ දත්ත එකතු කරන්නේ කොහොමද? දත්ත ඒක රාශී කරන්නේ කොහොමද? ඊට පස්සේ දත්ත ඒක රාශී කරන ක්‍රම ටික කතා කරලා මේ දත්ත එහෙම ඒක රාශී කරගත්තට පස්සේ මේ දත්ත කළමනාකරණය කරන්නේ කොහොමද? අපි එතනදී ඒක පිළියෙල කරලා ආදානය කරලා සකස් කරලා ප්‍රතිදානය කරලා අවශ්‍ය නම් අපි ගබඩා කරගන්න විදිය කතා කරා. එතකොට අපි මේ කාරණාව මම ඔයාලට කිව්වා දත්තවල විතරක් නෙවෙයි. අපි ගෙදර කෑමක් හදනකොටත් කරන්නේ මේ විදිහටනේ. ඒ කෑමට අදාළ කරන අමුද්‍රව්‍ය ටික පිළියෙල කරනවා. ඊට පස්සේ ඒ දේවල් ටික අපි ඇතුළත් කරනවා, සකස් කරනවා. ඊගාවට අපි ඒ ප්‍රතිදානයේ මේස උඩින් තියෙනවා. අවශ්‍ය නම් අපිට ඉතුරු වුණොත් මොනවා හරි අඩු ගන්න පිජ් එකේ දාලා ගබඩා කරගන්න හරි පුළුවන්. එතකොට මේ ක්‍රමවේදය ලෝකේ හැම තැනකම භාවිතා වෙන ක්‍රමවේදයක් තමයි මේ දත්ත සැකසුම් ක්‍රියාවලියටත් අපි මේ පාවිච්චි කරලා තියෙන්නේ ළමයි. එතකොට අපි ඕක ගැන කතා කරා. ඊට පස්සේ අභාවිත දත්ත. භාවිතා කරන්නේ නැති දත්ත කියන්නේ මොනවද? අපි එතකොට ඒක ගැන කතා කරා. හරිද? පොඩ්ඩක් ඉන්නකෝ සිග්නල් නැහැ. සිග්නල් නැතුනොත් එකපාරට ළමයි දැන් ඔයාලා Zoom meeting එකක ඉන්නකොට එකපාර අයින් වුණොත් එහෙම නැත්නම් Zoom meeting එකට එන්න දෙන්නේ නැහැ connection error අරවා මේවා ඒ එන්නේ හැමදේම සිද්ධ වෙන්නේ ළමයි සිග්නල් මදි වුණොත්. සිග්නල් මදි වුණොත් Zoom meeting එකකට එන්න දෙන්නේ නැහැ. ඕගේ ගැටලු ටිකක් ඇති වෙනවා. මේ ගොඩක් අය දැන් මෙසේජ් එනවා එහෙම වෙලා ඔයාලා ඉන්න කනෙක්ෂන් එකේ තියෙන ගැටලු තමයි මේ. unable to connect කියන්නේත් ඒකයි. ඒ ඔයාලා ළමයි පොඩ්ඩක් එන්නේ සිග්නල් කේස් එක මොකද මේ දවස්වල ඩයලොග් මොබිටෙල් එකේ පොඩ්ඩක් සිග්නල් වල ගැටලු ටිකක් තියෙනවා. ඒ හින්දා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් ළමයි ඒකට මොකක් හරි පිළියමක් යොදා ගන්න. හිටපු ගමන් මටත් එහෙම තමයි දැන් ඊයේ ක්ලාස් එකත් මට කරන්නම බැරි වුණා රිවිෂන් එක 2021 එකේ මොකද සිග්නල් ගැටලු. දැන් අද නම් උදේ ටිකක් හොඳයි. මේ කැමරා ටිකක් හරි දාගෙන කරන්න පුළුවන්. මම ඒකයි කිව්වා ඔයාලගේ පැත්තෙන් ගොඩක් ලොකු අවුලක් આવුත් කියන මම කැමරා ඔෆ් කරගන්න. ඔව් SLT මොබිටෙල් ඩයලොග් ඔක්කොම අවුල්. හරිද? ඒක අපිටත් කියන්න ලැජ්ජයි ළමයි. අපි දැන් ICT පාඩමක් විදිහටත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ නෙට්වර්කිනුත් අපි පාඩමක් විදිහට ඉගෙන ගන්නවා. ඒ ඇස්සේ ළමයි අපිට කියන්න වෙලා තියෙනවා ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතාවය පට්ටවුල් කියලා. එතකොට දැන් අපිට වෙන විසඳුමක් ඇත්තෙත් නෑ ළමයි. රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් හින්දා ගෙවල් වලට එන්න උනා. ඊට පස්සේ ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වෙන්න උනා. ඊට පස්සේ නේද ළමයි ලංකාවේ වේගවත්ම ජාලය අර ජාලය මේ ජාලය මේ සම්මාන අර සම්මාන කී හැම එකම එකාට එකා කියා ගන්නවා. ඔක්කොම එකයි. කාටවත් පොඩ්ඩක් මේක ළමයි ෆික්ස් කරලා හදලා දෙන්න බෑ. රැයට කට්ටිය වැඩි වෙනකොට බෑන්ඩ්විඩ්ත් වැඩි වෙනකොට ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා. අපි ළමයි කට්ටිය මොන කතාව කිව්වත් අපි සල්ලි ගෙවනවනේ ඩේටා කාඩ් එකක් දාගන්නවනේ. නේද? ඩේටා වලට අච්චර කැපෙනවා මෙච්චර කැපෙනවා කියලා මොන කාරණාව කිව්වත් අපි මොම සල්ලි ගෙවලා මේක ගන්නවනේ. මේ අරගෙන තියෙන්නේ ඔයගොල්ලෝ ඔක්කොමලා මිතගෙන පන්තියට එන්නේ නේ. ඉතින් මෙහෙම කරලා මේක හරියට කරන්නේ නැහැ කවුරුවත්. හැම එකම එකට එක මේ වෙනුවෙන් තරගයක්. හරි ළමයි පවුතින් මට මෙහි මැසේජ් එවනවා ගොඩක් ළමයි ඉන්න බෑ කරුමයක් කිය. අපි දැන් පන්තිය කරගෙන යමු ඉතින්. අපි ඒගොල්ලන්ට වීඩියෝ එක හරි දෙන්න බලන්න දැනට. මේ කාර්ඩේ. හරි ඊගාට මේ විදිහට අභාවිත දත්ත. භාවිතයට ගන්නේ නැති අභාවිත දත්ත කියන්නේ මොනවද කියලා අපි කතා කරා. එතකොට දැන් ඔතනදී මම ඔයාලට උදාහරණයක් ලියන්න දුන්නා. දැන් අපි යම්කිසි කාලයකදී භාවිතා කරන දත්තයක් ළමයි කාලයත් එක්ක සමහර අවස්ථාවලදී ඒක අපි භාවිතයට ගන්න නැති තත්ත්වයටපත් වෙනවා. අන්න එතකොට තමයි ඒක අභාවිත දත්තයක් බවට පත් වෙන්නේ. මම ඒකට උදාහරණ කිව්වා. දැන් අපි ගොඩක් වෙලාවට ආයතනයක
මේ මාසේ ආදායම් වියදම් හදන්න ගන්න තව අවුරුද්දකින් අපිට වැඩක් නැහැ නේ. මොකද මේ මොහොතේ ඒගොල්ලෝ ගත කරලා ඉවරයි. නේද? දැන් ඕගොල්ලන්ට ශිෂ්‍යත්ව පොතක් පිළිගෙන දැන් සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන් ශිෂ්‍යත්ව පොතක තියෙන දේවල්. නමුත් ඕගොල්ලන්ට දැන් තව ටිකක් වයසට ගියාට පස්සේ ඒ ශිෂ්‍යත්වයට ඕ ලෙවල් වලට ඉගෙන ගත්ත තියෙන දත්ත දැන් ඕගොල්ලන්ට වැඩක් නැහැ. ඒක භාවිතයට අවශ්‍යතාවයක් නැහැ. ඒක දැන් ඕගොල්ලෝ ජීවිතයට සම්බන්ධ කරගෙනනේ තියෙන්නේ. එතකොට ඔය වගේ අපිට ළමයි දැන් ටිකට් එකක් ගත්තොත් ඒ ටිකට් එක මාස 6කින් පස්සේ වඩ වැඩක් නැහැ. ඒක භාවිතයට වැඩක් නැහැ. වඩේ ටිකට් එකෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. ඒ දත්තේ වැඩක් නැහැ. අංකේ වැඩක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ළමයි ලෝකේ පුරා තියෙනවා. අපි භාවිතයට ගන්න නැති දේවල්. දැන් අපි ඇදුමක් වුණත් එහෙමනේ. මේක අපි ටික කාලයක් ගියාට පස්සේ භාවිතයට ගන්න එක අභාවිතයි කියලා අපි අයින් කරනවා. ඉතින් ලෝකේ දත්තත් මේ විදිහට ළමයි අභාවිතයි කියලා ඔබ්සලෝට් ඩේටා කියලා අපි රිමූව් කරනවා. ඊට පස්සේ දත්තවලට එරෙහිව තොරතුරු කියන මාතෘකාවට අපි ඇවිල්ලා අපි මෙතනදී කතා කරා දත්ත යනු කුමක්ද? දත්ත යනු කුමක්ද කියන කාරණාව. එතකොට අපි දත්ත යනු කුමක්ද කියන කාරණාවත් කතා කරා. හරිද? අපි ඔතනදී ලිව්වා තීන්දුව හෝ නිගමනවලට යොමු වීමට නොහැකි නමුත්. හරිද? තීරණවලට එන්න බැරි. ඒ කියන්නේ දත්තයකින් අපිට තීන්දුවක් ගන්න බෑනේ, තීරණයක් ගන්න බෑනේ. නේද? අපි එතකොට මේ දත්ත කියන්නේ මොනවද කියලා කතා කරා. හැබැයි ළමයි දත්ත ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් ගන්න පුළුවන්. එහෙම කිව්ව මතකද ඔයාලට? දත්තයක් කියන්නේ අකුරක්, ඉලක්කමක්, සංකේතයක් මේ වගේ දේවල්නේ. එතකොට මේ වගේ දේවල් වලින් අපිට තීන්දුව තීරණ ගන්න බෑනේ. හැබැයි දත්ත කොටස් දෙකකට ගන්න පුළුවන් කිව්වා ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව. ඒකෙවි ළමයි දත්ත වලට ප්‍රමාණයක් තියෙනවා. නේද? ඒ ප්‍රමාණය අපිට සංඛ්‍යාත්මකව කියන්න පුළුවන්. එතකොට සමහර දත්ත තියෙනවා සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒවා කියන්නේ ගුණයකින්. ඒ දත්ත වලට ගුණයක් තියෙනවා. හොඳයි, නරකයි, සුවදයි, ලස්සනයි. ගුණයක් තියෙනවා ළමයි සමහර දත්තවලට. සමහර දත්තවලට ගුණයක් නැහැ. සමහර දත්තවලට තියෙන්නේ සංඛ්‍යාව. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි මේකෙදී ඔයාලා ලියාගෙන ඇති දත්ත තීන්දුව තීරණ ගන්න බෑ. නමුත් දත්ත ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කියන කාරණාව අපි කිව්වා. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට මම දත්තවල නිර්වචන කිහිපයක් හඳුනා ගනිමු කියලා. අන්න මෙතනදී අපි මේ නිර්වචන ටික කිව්වා. දත්ත කිසිදු ආකාරයකින් සකස් කිරීමකට භාජනය නොකළ සංඛ්‍යා රූප චිත්‍ර මිනුම් දත්ත කියලා අපි කියනවා කිව්වා. අර්ථාන්විත බවකින් තොර වූ දෑ දත්ත කියලා හඳුන්වනවා කිව්වා. නිගමනයකට එන්න බැරි දේවල් දත්ත කියනවා කිව්වා. තොරතුරු සකස් කරන්න යොදා ගන්න අමුද්‍රව්‍ය නේද? raw materials කියන්නේ data කියලා කිව්වා. කළමනාකරුවන්ට තීන්දුව තීරණ ගත නොහැකි ආකාරයේ පවත්න ආදාය දත්ත යනුවෙන් කිව්වා. ඒතර thing which is the manner that the manager can't make decision are called data. ඒතර මෙන්න මේ විදිහට මේ කාරණා ටිකක් කතා කරා. දත්ත ආකාර කිහිපයකින් පැවතිය හැකි කිව්වා. ඔන්න ඕකත් අපි ලියාගත්තා. මතකද අපි ලිව්වා දත්ත තියෙන්න පුළුවන් ආකාර තමයි අක්ෂර, letters, සංඛ්‍යා, numbers විදිහට, රූපයක් ආකාරයෙන්, pictures විදිහට, ශබ්දයක් විදිහට, sounds, ඒ වගේම හැඩයක් විදිහට, shapes. මෙන්න මේ විදිහට දත්ත තියෙන්න පුළුවන්. right අපි ඔය ටිකක් කතා කරා. කතා කරලා මම හිතන්නේ ළමයි අපි නතර කරේ මෙන්න මෙතනින් දත්ත වර්ගීකරණය. දත්ත වර්ගීකරණය categorization of data කියන මාතෘකාවෙන් තමයි අපි නතර කරේ. එහෙම නේද? right. ඊට මාත් කතා කරන්න පුළුවන් කට්ටිය කතා කරන්න. කැමරා ඔන් කරන්න පුළුවන් අය කැමරා ඔන් කරගන්න. හැමෝම දැන් ලෑස්ති වෙන්න පාඩමට මම මේ ගිය සතියේ කතා කරපු දේවල් වල සමරි එකක් පොඩ්ඩක් කතා කරගෙන ආවේ. හරි චුම්පන් යනකන් ඉමුකෝ. හරි එහෙනම් පටන් ගමු. ටියුට් එක දැනට නැති කට්ටිය නෝට් එක බලා ගන්න, පොතක ලියන කට්ටිය පොතේ ලියා ගන්න. අපි දැන් මේ කරන කොටස් වලින්
ප්‍රශ්න වගේක් සාකච්ඡා කරන්නත් ඕනි. හරි ළමයි පන්ති ඉන්නකොට ෆෝන් එක පාවිච්චි කරන්න එපා. මොකද මට පේන්නේ නැහැ ගොඩක් අය පන්තියට සම්බන්ධ වෙලා මේක ඔහම අහගෙන ඉන්නවා නිකන්. අර කතාවක් බලනවා වගේ අහගෙන ඉන්න ගමන් ඔයගොල්ලෝගේ ෆෝන් එකෙන් වැඩ. රයිට්. එහෙම කරන්න එපා. එතකොට තේරුමක් නැහැ මේ ඉන්න වෙලාව මේ ගත කරන වෙලාව. මොකද දැන් පන්ති එක වගේ ඔයගොල්ලෝ හිටියනම් මට පේනවා. හරිද? එතකොට අඩු ගානේ මට බඩින්න කරන්නවත් පුළුවන්. නමුත් මට මෙතනදී පේන්නේ නැහැ ඔයගොල්ලෝ මොනවද කරන්න කියන එක. ඒ නිසා මේ කැඩි කැඩි දැහෙන්නේ. හරි කැඩි කැඩි ඇහෙන එකට අපිට විසඳුමක් විදිහට හරි දැන් කැමරාව එහෙනම් මම දැන් ඔෆ් කරලා කතා කරන්න. ස්ක්‍රීන් එක විතරයි එතකොට ෂෙයා වෙන්නේ. කැඩි කැඩි එන එක චුට්ටක් අඩු වෙයි. හරි. එහෙනම් ළමයි ඔන්න මේ මූලික කාරණා ටික ළමයි මොකද මේ උගන්වන දේවල් නැවත වතාවක් ආයි ඉගෙන ගන්න ඉඩ තියාගන්න එපා. මේ එකපාරින්ම මේ වල්ල ගන්න. මොකද මේ පළවෙනි පාඩම කියලා කියන්නේ ළමයි අපිට මේ පළවෙනි පාඩම ගැන තියෙන ඩවුට් එක ඉවර වෙනකොට එක පාඩමක් අපේ ප්‍රශ්න වලින් අයින් වෙනවා. ඒතර අපිට පළවෙනි පාඩම කියන එක ගැටලුවක් නෑ. ඒ නිසා මේ පළවෙනි පාඩම එකපාර අල්ලගත්තාම මොකද පළවෙනි පාඩමේ දැනුම අපිට ඉදිරියේදී තියෙන පාඩම් 12ටම සම්බන්ධ වෙනවා. මොකද ඔයාලට මේ පළවෙනි පාඩමෙන් අපි කියලා දෙන්නේ ICT වල තියෙන සම්පූර්ණම හරය. ඒ නිසා මේ ICT වල පළවෙනි පාඩම කියන්නේ මුළු සිලබස් එකම කවර් වෙන විදිහට හදපු පාඩමක්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට A level වල ඔන්ලයින් වල අලුත්ම අවස්ථාව නෙමෙයි. මුල්ම අවස්ථාව ටිකනේ. ඒ නිසා අර ඔය පැත්තේ ඉඳලා ළමයි වෙන වැඩ කරන ගමන් පන්තියට සහභාගී වෙන්න එපා. සමහර අය ඔන්ලයින් මේක මේ විදිහට ඔන්ලයින් දාලා ඒගොල්ලෝ ගිහින් කඩේ යනවා, අරේ යනවා, මෙහෙ යනවා නේදලා. ඕගොල්ලන්ගේ වැඩවල. එතකොට මම මේ මෙතන නිකන් පබියෝ ටිකකට තමයි උගන්වලා තියෙන්නේ. නේද? ඉතින් එහෙම වැඩක් නැහැ. නම විතරක් ඔන්ලයින් තිබ්බට වැඩක් නැහැ. ඔයා ඔන්ලයින් නැතුව. ඒ නිසා ඔයාලා ළමයි හරියට පිළිවෙලට මේක අහගෙන කරගෙන එහෙම ඉන්න නැත්නම් ඔයා කරන දේ වැඩකුත් නැහැ, මං කරන දේ වැඩකුත් නැහැ. ඔයත් මට බොරුවක් කරලා තියෙන්නේ. අන්තිමට අපි හැමෝම එක්කෙනාට එක්කෙනා නිකන් බොරු කරගත්තා වගේ වැඩක්. නේද? මමත් නිකන් මේ මෙතන මොනිටර් ගොඩකට උගන්නලා අන්තිමට උන්ට තේරිච්ච දෙයක් නැහැ නේ මොනිටර් වලට. ඒ නිසා නිකන් හිස්සලු පුරවන්න නෙවෙයි. අපි අර ප්‍රායෝගිකව මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ පැත්තේ ඉඳලා හැමෝම අවංකව මේ වැඩේට සහභාගී වෙයි කියලා. එතකොට නිදා ගන්නත් එපා කවුරුවත්. මොකද මේ ඔක්කොම මම මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ පැත්තෙන් ආපු කමෙන්ට්. ඔයාලගේ පැත්තෙන් ආපු ෆීඩ්බැක්. ඔයාලගේ දෙමාපියෝ කතා කරලා කියන දේවල්. නේද? සර් ළමයා නම් පන්තියට එනවා. හැබැයි ඉතින් නිදාගෙන තමයි ඉන්නේ. සමහර ළමයි ඇවිල්ලා ඔහේ ඔන්ලයින් තියලා ඒගොල්ලන්ගේ වැඩවල. සමහරු ෆෝන් එකේ ගේම් ගහනවා. නමට ඔන්ලයින් ඇවිල්ලා වැඩක් නැහැ නේ. හරි ඒකයි මම මේ මුල දවස් ටිකේම මේක කිව්වේ විශ්වාසයේ මත පදනම් වෙලා තමයි ළමයි අධ්‍යාපනය කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලට බොරු කරගන්න එපා. මට නම් බොරු කරාට කමක් නැහැ. ඔයාලට බොරු කරගන්න නැතුව මේ වැඩේ අපි ලස්සනට කරගෙන යමු එහෙනම් හැමෝම. හරි. එහෙනම් දත්ත වර්ගීකරණය කැටගරයිස් කරමු අපි data ටික දැන්. ඔන්න අපි දැන් කතා කරා දත්ත අපිට වර්ග දෙකකට ගන්න පුළුවන්. Mainly data can be divided into two types of follows. Two types. වර්ග දෙකකට අපිට මේ දේවල් ගන්න පුළුවන්. දත්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. right. මොනවද මේ කොටස් දෙක? අපි කලින් කතා කරා. ප්‍රමාණාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත quantitative data ප්‍රමාණාත්මක ආකාරයට අපිට ගන්න පුළුවන් දත්ත. හරි ප්‍රමාණාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත. කැඩි කැඩි ඇහෙන එක හරිය නේද එතනකි? right. මොනවද මේ ප්‍රමාණාත්මක ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් දත්ත කියලා කියන්නේ? සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන දත්ත මෙම වර්ගයට අයත් වේ. ළමයි highlight කරගන්න සංඛ්‍යාත්මකව කියන කොටසට. සංඛ්‍යාත්මකව. The value of data
in the form of number can be mentioned as quantitative data. මම මේ කොටස උතන දාලා නැහැ ළමයි. ඉංග්‍රීසි මීඩියම් අයට ලියා ගන්න පුළුවන්. The value of data. ඒ කියන්නේ value එකක් තියෙනවා නම් එම දත්තයට in the form of number සංඛ්‍යාත්මක ලෙස can be mentioned as quantitative. එහෙම දේවල් අපිට mention කරන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත විදිහට. The value of data in the form of numbers can be mentioned as quantitative data. හරි සංඛ්‍යාත්මකව එහෙනම් මේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරනවා නම් යම් කිසි දත්තයක් අපි ඒ දත්තයට කියන්නේ ප්‍රමාණාත්මක දත්තයක්. ඒක නිකම්ම දත්තයක් නෙවෙයි දැන් ඔන්න. හොඳේ. දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඉලක්කමක් අකුරක් මේ ඕනෙම දෙයක් දත්තයක් කියලා ගන්න පුළුවන් නේ. නමුත් අපි දැන් ඔන්න එහෙම කියන්නේ නැහැ. දැන් අපි කියනවා ඒ දත්ත අපිට to categorize එහෙම නැත්නම් two types වලට දැන් ගන්න පුළුවන්. හරි මම white board එක ගන්න. white board එක edit එකයි තියන්න. හරි. එතකොට මේ දත්තවලට ඔන්න පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. දැන් හැම සංඛ්‍යාවක්ම ළමයි මෙතනදී අපි කතා කරාට quantitative ඒක එහෙම නැත්නම් අපි කියන සංඛ්‍යාත්මකව කියලා සංඛ්‍යාත්මක ලෙස කියලා මේවට පොදු ලක්ෂණ තියෙනවා මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් අපිට මේ දත්තයෙන් ප්‍රයෝජනයක් නැහැ නේ ළමයි. මේ කියන ප්‍රමාණාත්මක දත්ත quantitative data අපිට පුළුවන් වෙන්න ඕනි ළමයි arithmetical process එකකට යොදා ගන්න. arithmetical process එකකට. arithmetical process එකක් කියන්නේ මොනවද? එකතු කිරීම. අපි ඒවට කියනවා ළමයි addition එකතු කිරීම. subtraction නේද? multiplication division මෙන්න මේ විදිහට කියන්නේ එකතු කරන්න පුළුවන් වෙන්න ඕනි, අඩු කරන්න පුළුවන් වෙන්න ඕනි, වැඩි කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම බෙදීම වැනි කාර්යයන් සිදු කරන්න පුළුවන් වෙන්න ඕනි මේ දත්තවලින්. එහෙනම් ඔන්න ලෝකයේ data කියලා වර්ගයක් තියෙනවා. මේ data අපි කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රමාණාත්මක quantitative සහ ප්‍රමාණාත්මක quantitative සහ qualitative. qualitative කියන්නේ මේ ගුණාත්මක දත්ත. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක. එතකොට ප්‍රමාණාත්මක දත්තවලට තියෙනවලු පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ විදිහට අපි එකක් කතා කරා. මේවා අපිට can be subjected to an arithmetical process such as addition, subtraction, multiplication and divisions. එහෙම නැත්නම් සංඛ්‍යා එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදීම කියන කාර්යයන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ දත්ත අපිට ළමයි අනුපිළිවෙලකට සකස් කරන්න ඕනි. Can be sorted or arranged in numerical orders. දැන් අපිට ළමයි ටිකක් ගත්තොත් එහෙම ඒක ළමයෙක් කියන්නේ දත්තයක් විදිහට ගන්න පුළුවන්. ඒතර ඒ ළමයාට තියෙන්න පුළුවන් උසක් height එකක්. අපිට පුළුවන් නේද ළමයි කණ්ඩායමක් උසේ පිළිවෙලකට හදන්න. ඒතර උසේ පිළිවෙලකට ළමයිව හදන්න අපිට ගන්න තියෙන ලේසිම දත්තේ තමයි උස. නේද? අපිට ඕනම් පුළුවන් ඒ ළමයිව ඒජ් එකේ පිළිවෙලට මේ විදිහට හදන්න. අපිට පුළුවන් ඒ ළමයි දුර අනුව ඩෙස්ටිනේෂන් එක. ඒ කියන්නේ ගෙදර ඉඳලා පාසලට තියෙන දුර අනුව පිළිවෙලට හදන්න. අපිට පුළුවන් ඒ ළමයිව මාක්ස් ඒ කියන්නේ යාලා විභාගයට ගත්ත ලකුණු අනුව 1 2 3ම නේද? මේ විදිහට නේද සිද්ධ වෙන්නේ. ළමයි පිළිවෙලකට හදන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත විතරයි.
දැන් මේ ළමයිව හදන්න පුළුවන්ද උදේට කාපු කෑම පිළිවෙලට? මේ වරෙන් කොල්ලෝ උදේට කාපු පිළිවෙලට හිටගනින් කිව්වොත් එහෙම කරන්න බෑනේ ළමයි කවදාවත්. නේද? උදේට මේ ටීචර් ඇවිල්ලා කියනවා මේ ටීචර් මේ විදිහට ඉන්න ඕන සාරියක් එහෙම ඇඳගෙන ටීචර් ඇවිල්ලා කියනවා මට ආදරේ පිළිවෙලට ළමයි හිටගන්න. මට ඔයගොල්ලෝ කොච්චර ආදරේද ඒ ආදරේ පිළිවෙලට හිටගන්න කිව්වම් කෙල්ලෝ ටික ඉදී ඉස්සරහෙන් කොල්ලෝ ටික ඉදී පිටිපස්සෙන් අපි නම් ආදරේ නෑ ටීචර් කියලා. කොහොමද ළමයි එතකොට ආදරේ වැඩිම එක හොයාගන්නේ? ආදරේ කියන්නේ ළමයි සංඛ්‍යාත්මක විදිහට කරන්න පුළුවන් දත්තයක් නෙවෙයි. පැහැදිලිද? ආදරේ කියන්නේ එහෙනම් ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න බෑ. හැබැයි ඒක ගුණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. ගුණයක්. මිස් මං ඔයාට ආදරෙයි මිස්. මිස්ටර් මං ගොඩක් ආදරෙයි. එහෙනම් අපි හැමෝම ආදරෙයි. එහෙනම් ඔයාලා අනුපිළිවෙලකට හදන්න කියලා කවදාවත් මිස්ටර් කියන්න බෑ. හරි පැහැදිලි නේද එහෙනම් ළමයි? එහෙනම් ඔන්න අනුපිළිවෙලකට සකස් කරන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත can be sorted or arranged in numerical orders. සංඛ්‍යා විද්‍යාත්මකව සැකසීම හා නිරූපණය කිරීමට හැකිවීම. දැන් විද්‍යාත්මකව සකස් කරන්නත් පුළුවන් අපිට සංඛ්‍යාවක් විතරයි ළමයි. විද්‍යාත්මකව කියන්නේ මොකද්ද? දැන් ඔයාලට අපි කිව්වා මෙතන මාක්ස්. මම කතා කරා මෙතන මාක්ස්. ඒ කියන්නේ ලකුණු. ඒතර අපි පන්තියක ළමයි ගත්ත ලකුණු අපිට පුළුවන් ළමයි පස්තාර සටහනකින් පෙන්වන්න විද්‍යාත්මකව මේක මේ විදියට. නේද? අපිට මේ විදිහේ පස්තාරයක් හදන්න පුළුවන්. විවිධාකාර ග්‍රාෆ් සටහන්, ප්‍රස්තාර සටහන් විද්‍යාත්මක ලෙස අපිට මෙහෙම රවුම් වලින් පෙන්වන්න පුළුවන්. මේ රවුම් වලින් පෙන්නලා මෙහෙම ඇදලා මේ කොටස මෙහෙමයි කියලා මෙහෙමත් පුළුවන්. ඒක විද්‍යාත්මකයි නේ ළමයි. එහෙනම් මෙහෙම විද්‍යාත්මකව පෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රමාණාත්මක දත්ත විතරයි ළමයි. ගුණාත්මක දත්ත කොහොමද විද්‍යාත්මකව ගලපන්නේ? අපිට ඒ දේ කරන්න බෑ. මේ හොද්දට මතක තියාගන්න. මේ වෑන් MCQ ආව A level විභාගෙදි. right A level ICT වල මේ කොටස් අමාරු කොටස් නෙවෙයි ළමයි. ඒවා අපිට මතක තියාගන්න ලේසියි. මේවා නිතර අපිට සමාජයේ භාවිතා වෙන කාරණා. මේවා අපේ ජීවිතයට සම්බන්ධ වෙච්ච දේවල්. හැබැයි අපි අද ඒවා මාතෘකාවක් විදිහට ඉගෙන ගන්නවා. එතකොට මොකක් වෙනසක් නැහැ නේ ළමයි. නේද? අපි සාමාන්‍යයෙන් උසේ පිළිවෙලට හිටගත්ත ළමයි ඉස්කෝලේදී. නේද? අපි පන්ති වාර්තා මොනවාද මේ ප්‍රගතියේ අපේ ලකුණු අනුව අපි අපේ ස්ථානය අපි තීරණය කරා. ඒ වගේ අපි අපේ ජීවිතය තුලත් ළමයි මේ දත්ත කියන කාරණා ප්‍රමාණාත්මකව ගලපපු මිනිස්සු. නේද? අපි ඒවා අනුපිළිවෙලකට සකස් කරගෙන තියෙනවා. අපි ඒවා විද්‍යාත්මකව සකස් කරගෙන තියෙනවා. අපි අපේ මේ දත්ත එකතු කරලා අඩු කරලා බෙදලා ඕවා හදලා තියෙනවා. නේ අපි පොඩි කාලේ වාහන ගණන් කරලා තියෙනවා. නැත්ද කියන්නකො ළමයි පොඩි කාලේ අපිට එහෙම දේවල් තිබිලා තියෙනවා. එහෙනම් අපි මේ ප්‍රමාණාත්මක දත්ත ගලපගෙන තියෙනවා හරි ලස්සනට. හැබැයි අපි ඒ දේවල් ICT වල දත්ත වර්ගීකරණයේ quantitative data සහ qualitative data කියන මාතෘකා දෙක ASCII කතා කරලා නැහැ. එහෙනම් මේ ජීවිතයට සම්බන්ධ වෙච්ච දේවල් අද මාතෘකාවක් විදිහට කතා කරද්දි ළමයි මේක මීටරට අපිට දැනෙන්න එපා. හරි. ඒතර කෙනෙක්ට මේක ඔන්න බෝරින් කියලා හිතන්න එපා. රයිට්. ඒතර මේ අනිත් පාඩම් අනිත් විෂයන් වගේ නෙවෙයි ICT කියන්නේ අපේ ජීවිතයේ ලේවලටම සම්බන්ධ වෙච්ච විෂයක්. හරිනේ. මොකද දැන් සමහර ළමයි ඉන්නවද අපි ඇග්‍රිකල්චර් කතා කරනකොට ඒ ළමයාට කියන්න බෑනේ අපි නම් කුඹුරේ බහැලා හිටියේ කියලා. කුඹුරේ බහැලා ඉන්නේ හරිය 14ක් ළමයිනේ. හැම විෂයක්ම එහෙම තමයි ළමයි. හදවත ගැන කතා කරද්දි කියන්න බෑ ආපහු මම නම් හදවත අතරතරම් බලලා තියෙනවා කියලා. එහෙම ප්‍රායෝගිකව කියන්න බෑ. ආයේ දේවල් ෆොටෝ වලින් වීඩියෝ වලින් දැකලා තියෙන්න පුළුවන්. නමුත් අපි ඒවයි ප්‍රායෝගිකවත් විඳ මිනිස්සු. දත්ත සාතරතුරු කියන දේවල්. රයිට්. ප්‍රමාණාත්මක දත්ත ඔන්න පැහැදිලි. දැන් ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවද කියලා ඔයගලන්ට A to Z පැහැදිලි. හොද්දට මතක තියාගන්න මේ වෑන් මම ඔයාලට MCQ 50ක් දෙනවා. දැනට ඊට පස්සේ MCQ 100 බුක් එකකට අපි යනවා. පළවෙනි පාඩමෙන් විතරක්. පළවෙනි පාඩමෙන් විතරක් කම්ප්ලීට් ඔයගලන්ට MCQ 100ක් හම්බ වෙනවා. එතකොට ඒ 100ට කොච්චර ලකුණු ගන්නවද? දැනට පාඩම විවෘතක මම ඔයගලන්ට පේපර් එකක් දෙනවා. එතකොට එතනින් ලකුණු කීයක් ගන්නවද? එතකොට ඔයාලට මේවා වරදින්න බෑ. එතකොට මේ ප්‍රශ්නවල තියෙනවා ප්‍රමාණාත්මක දත්තද ගුණාත්මක දත්තද කියලා එහෙම දත්ත දිහා බලලා තමයි තීරණය කරන්න ඕනේ. right. අපි යමු එහෙනම් ළමයි දත්ත වර්ගීකරණයේ දෙවනි type එක. qualitative data කියන්නේ ගුණාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත. ගුණාත්මක ආකාරයට හරි. අපිට මෙන්න මෙතන දැන් ඔය ගුණාත්මක දත්ත කතා කරන්න කලින්
පොඩි තව නෝට් එකක් ලියා ගන්න තියෙනවා ළමයි ඔය ළඟ පාත කොහේ හරි. right මෙතන ඒක මට මෙන්ෂන් කරන්න බැරි වෙලා තියෙනවා ටියුට් එකේ. ගුණාත්මක දත්ත වලට කලින් මේ ඉඩ තියෙනවා නේද ළමයි මෙන්න මේ ඉංග්‍රීසි නෝට් එකට යටින් පොඩ්ඩක්. ඒතර කොටුවක් හරි ගහගෙන පොඩ්ඩක් මේක ලියා ගමු. ටියුට් එක නැති කට්ටිය පොතේ ලියාගෙන පස්සේ ටියුට් එකේ ලියමු. ළමයි මෙන්න මෙහෙමයි. ඔය කියන ප්‍රමාණාත්මක දත්ත අපි නැවත කොටස් දෙකකට බෙදනවා. හරිද? ඒක චුට්ටක් අපි ලියා ගමු. මම ඉස්සෙල්ලා ලියලා පෙන්නන්නම්. ප්‍රමාණාත්මක දත්ත නැවත කොටස් දෙකකට අපි මේ විදිහට බෙදනවා. පළවෙනි එක තමයි අපි මේකට කියනවා ළමයි නියත දත්ත. නියත දත්ත. නියත දත්ත කියලා. හරිද? නියත දත්ත වලට අපි කියන්නේ continuous data. continuous. කැමති විදිහට ඔය නෝට් එක ලියා ගන්න ඒවා. continuous no continuous හරිද? continuous data. දෙවෙනි එකට අපි කියනවා ළමයි හරිද? අඛණ්ඩ දත්ත. අඛණ්ඩ දත්ත කියලා. හරි මේකට අපි කියනවා discrete data. discrete. හරිද? discrete data. හරි නම් දෙකක් තියෙනවා මේ විදිහට. ඒතර ප්‍රමාණාත්මක දත්ත කොටස් දෙකකට බෙදෙනවා. නියත දත්ත සහ අඛණ්ඩ දත්ත කියලා ඔන්න ඔක තමයි අපිට ලියා ගන්න ඕනි. නියත දත්ත කියන්නේ ළමයි නියත දත්ත කියන්නේ අපි නියත දත්ත කියන එකට උදාහරණ ගත්තොත් නියත දත්ත කියන්නේ ඒක නියතයක් තියෙනවා. ඒ කියන්නේ දශම ස්ථාන බෙදීම් නැති ඒවා ළමයි. 5 10 15 මේ වගේ උදාහරණ. ඒ කියන්නේ නියතයිනේ ළමයි. අර අංක දැන් අපි කතා කරේ අංක කියලානේ සංඛ්‍යා කියලානේ. ඒතර සංඛ්‍යාවල තියෙනවා දශම නැති භාග නැති ඒවා. එතකොට අඛණ්ඩ දත්ත කියන්නේ එහෙම ඒවට. භාග තියෙන දශම තියෙන. වල උදාහරණත් එතනම ලියා ගන්න ඉඩ තියෙන විදිහට අඛණ්ඩ දත්ත කියන්නේ අපිට ගන්න පුළුවන් ළමයි මෙහෙම 5.5 6.5 හරි ඔන්න වගේ දේවල්. ඒකෙන් දැන් මේවට උදාහරණෙන්නේ දැන් උස දිග ඒව නියතව කියන්න බෑනේ ළමයි. දිනය ඒව ඩොට් එකක් එක්ක එහෙම නෙන්නේ. නේද? දිනේ 7 වෙනි මාසේ 5 අර 7.5 දිග 400.5 450යි කිලෝමීටර 5.0 කිලෝමීටර 5යි මීටර 200යි. අන්න ඒ වගේ උස 5යි 6යි. අන්න එතකොට අපිට ඒවට කියන්නේ අඛණ්ඩව ගමන් කරන දත්ත discrete data. නියත දත්ත continuous. මේ ඉංග්‍රීසි නම් දෙක මාරු වෙන්න ඕනේ. continuous කියන්නේ අඛණ්ඩව යන ඒවට. අනේ ළමයි sorry. නම් දෙක මාරු කරගන්න. අඛණ්ඩ දත්ත කියන්නේ continuous මට ඒක ලියද්දිත් ඒ හේතු තේරුණා නමුත් අර ඒක මීටර උන්නේ නැහැ වෙලාවෙ මට. හරි discrete කියන්නේ නියත ඒවට.
හරි නේද? නියත දත්ත continuous. අකණ්ඩ දත්ත discrete. right. ඒ දෙක විතර පොඩ්ඩක් මෙන්න මෙතනින් ලියාගත්තා නම් හරි. එක්සැම්පල් එක ඉංග්‍රීසි නෝට් එක ගාව පොඩියට නීත දත්තයක්. ඒක පොඩි ලොකු දෙයක් නෑ ළමයි. නීත දත්තයක් කියන්නේ දශම නැති භාග නැති ඒවට. අකණ්ඩ දත්ත කියන්නේ දශම සංඛ්‍යාත් එක්ක භාවිතා වෙන දේවල්, උස දිග දිගය වගේ දේවල්. මම ඔයාලට හෝම්වර්ක් එකක් විදියට ගිය සතියේ දුන්නා අර ඔබ්සලෝඩ් ඩේට් එහෙම නැත්නම් අභාවිත දත්ත වලට එක්සැම්පල් එකක් ලියන්න කියලා. හරි නේද? ලියාගත්තා නේද? එහෙනම් එච්චරයි ළමයි කාලේ තියෙන්නේ අපිට. ඒ ප්‍රමාණාත්මක දත්තවල මිස් වෙච්ච පොඩි කොටසක් ඔයාලා ලියාගත්තේ. ඔන්න දැන් අපි එහෙනම් එමු ගුණාත්මක ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් දත්ත. හෙලෝ හරි ලියා ගන්න එහෙනම් මේක දැන් මේකේ ළමයි නෝට් එක නම් පහළ තියෙනවා ඉංග්‍රීසි එක the value of data in the form of numbers can be mentioned as quantitative කියලා තියෙන්නේ මං හිතන්නේ නෝට් එක එතනත් හරි වැරදිලා උඩ තියෙන එතන පොඩ්ඩක් ඔන්න ආයි වැරදිලා ටියුට් එකේ තා පොඩි දෝෂයක් තියෙනවා ළමයි quantitative data එකේ ඉංග්‍රීසි නෝට් එක තමයි මේ qualitative data එකට වැටිලා තියෙන්නේ හරිද මම මේ ඒක ඉංග්‍රීසි මීඩියම් අයට ඒක නෝට් එක දෙන්නම් සිංගල් මීඩියම් අය එක එකකින් කපා ගන්න අනේ ටියුට් එක හදනකොට උඩයට චුට්ටක් මාරු වෙලා එතන මාත් ඒක දැන් තමයි දැක්කේ ඒක මේ අරගොල්ලෝ ඊතලයක් ගහලා උඩට දාගන්න ඒක හැවිල්ලා quantitative data වල English note එක. The value of data in the form of numbers can be mentioned as quantitative data. Quantitative data can be used for calculation, count and be expressed in numerical terms. Several command characteristics of quantitative data are given below. හරි ඕගොල්ලෝ ලියා ගන්න ළමයි මෙතන සිංහල නෝට් එක ගුණාත්මක ආකාරයට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් දත්ත ගැන ලියා ගන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි ගුණාත්මකව ප්‍රකාශ කළ හැකි දෑ ගුණාත්මකව ප්‍රකාශ කළ හැකි දෑ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි ගුණාත්මකව ප්‍රකාශ කළ හැකි දෑ මෙම වර්ගයට අයත් වේ මෙම වර්ගයට අයත් වේ මෙම වර්ගයට අයත් වේ
හරි. ලියා ගන්න එතනම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය යමක හැඩය ෂේප් එක යමක හැඩය යමක හැඩය හෝ පැහැය shape of color of something can be mentioned as example for qualitative data. යමක හැඩය හෝ පැහැය ද මිනිසෙකුගේ පැහැය අපිට අංක වලින් කියන්න බෑනේ. පැහැය ගුණාත්මක ආකාරයේ දත්ත ලෙස දැක්වේ. ගුණාත්මක ආකාරයේ දත්ත ලෙස දැක්වේ. හරි එහෙනම් පැහැදිලිද? සංඛ්‍යාත්මකව කියන්න බැරි නම් ගුණාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් නම් අනේ දේවල් වලට අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. සංඛ්‍යාත්මකව කියන්න බැරි දත්ත වලට ඒ වගේ දේවල් තමයි පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය. දැන් ඔයාට ළමයි සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා මොනවා හරි අපි කියමු බඩේ කැක්කුම. දැන් ඔයාගේ බඩේ කැක්කුම කියන්නේ නැහැනේ අංක වලින්. නේ අම්මේ මගේ බඩ රිදෙනවා 40ක් 140ක්. එහෙම කියන්නේ නැහැ. බඩ රිදෙනවා, ගොඩක් රිදෙනවා. ඉන්න බෑ මට. ඒක අපි ගුණාත්මකව කියන්නේ. ඒවා ගුණාත්මක දත්ත. ඒ වගේම ළමයි යමක හැඩය කොහොමද අංක වලින් කියන්නේ නේද? ඔයාලට බෝලයක් අරගෙන කියන්න බෑනේ මේ බෝලේ හැඩය අංක වලින්. මේ බෝලේ රාවුම් මෙහෙමයි කියලා අපිට හැඩය කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ළමයි පැහැය දැන් මිනිස්සෙක්ගේ පාට කවුරුහට අහනවා ඔයාගේ පාට මොනවාද? මගේ පාට 45යි 55. අපිට එහෙම අංක කියන්න බෑ. මගේ පාට සුදු පාට, මගේ පාට කළු පාට, මගේ පාට දුඹුරු පාට. ඉතින් අන්න ඔය විදිහට ළමයි මේ ආදරය, කරුණාව නේද? දයාව, සෙනෙහස, ඔය පාටවල අරවා මේවා කිසිම දෙයක් අංක වලින් කියන්න බෑ. ඔයගොල්ලෝ දන්නවද මේ කාරණා දෙක නිසා තමයි ලෝකේ ළමයි මේ හියුමන් කියන කාරණාවට අපිට රොබෝලව හදන්න බැරි. ළමයි ඔන්න හොඳට අහගන්න. දැන් අපි රොබෝ කෙනෙක් හදනවානේ. රොබෝට තේරුම් ගන්න පුළුවන් ළමයි ප්‍රමාණාත්මක දත්ත විතරයි. මේ බලන්න දැන් කවුරු හරි ලෝකේ රොබෝ කෙනෙක් හදනවා. ඔයා ඒ රොබෝට කියනවා රොබෝ මං ඔයාට ආදරෙයි. රොබෝ ඉතින් ඕකේ කියයි. අයි එයාට ආදරේ කියන වචනේ තේරුම් ගන්න පුළුවන් විදිහට එයාව ප්‍රෝග්‍රෑම් කරනවා. අපි ඒ රොබෝට කියනවා කවුරු හරි ඔයාට ආදරේ කියලා කිව්වොත් ඔයා ඒ කෙනාට කරුණාව දක්වන්න. හරිද? හරි. දැන් ඉතින් ඔන්න ප්‍රමාණාත්මකව දැන් අපි ආදරේ කිව්වා එහෙම කරුණාව දක්වනවා. දැන් ඉතින් එයා දන්නේ නැහැනේ ආදරේ කොච්චරයිද කියලා. තව එක්කෙනෙක් එනවා. එයාත් කියනවා රොබෝ මාත් ආදරේ යවට. එයා කියනවා ඕකේ යත් ආදරේ යවත් ආදරේ. ඉතින් දෙන්නටම සමානව තමයි සලකන්නේ. මොකද කාටවත් අසමානව සලකන්න එයා දන්නේ නැහැනේ ළමයි ප්‍රමාණය. ආදරේ කියන දේ ප්‍රමාණයෙන්ම ඉන්න බෑනේ. නේද? දැන් ඔයාට උනත් පුළුවන් ද ළමයි ඒක කරන්න. ඔයාට කවුරුහරි කිව්වොත් දැන් ඔයාගෙන් අහනවා ඔයා ආදරේ වැඩියෙන්ම අම්මටද තාත්තටද කියලා ඇහුවොත් ඔයා කියනවා මං ඒ දෙන්නටම සමානව ආදරේ. නේද? ඒකවා ඔයා කෙනෙක්ට ගොඩක් කරුණාව දක්වනවා නම් එයා ගැන ගොඩක් ඔයා ඕරි වෙනවා නම් ඔයාට කියන්න පුළුවන් අරෙරා එකනට මං වැඩි කියන එක. නමුත් ඔයාට ඒක අංක වලින් ඇහුවොත් ඔයාට ඔයා කියයි තාත්තට 170ක් ආදරේ අම්මට 180ක් ආදරේ. ඒතකොට ඉතුරු 20 ඉතුරු 30. එහෙම කියන්න බෑ. එතකොට ඔයා රොබෝ කෙනෙක් හදනවා මේ ලෝකේ. අන්න ඒ විදිහට ආදරේ ගුණාත්මකව කියන්නේ නැතුව ප්‍රමාණාත්මකව. හරි. දැන් රොබෝ ගාවට කෙලිකයි රොබෝ මං ඔයාට 170ක් ආදරේ. රොබෝ කේ වාව් නියමයි. ඔයා මට 170ක් ආදරේ. ඊටනේ හොඳයි. ඔයා තමයි දැන් ඉඳන් මගේ පාර්ට්නර්. තව එකෙක් එනවා. හරිද? ඌ රොබෝගේ කනට කරනවා. අරු 170යිනේ. මං ඔයාට 180ක් ආදරේ. රොබෝ වල්ලා නියමයි. 70ට වඩා 80 වැඩි. තව එකෙක් කැලේ මන්තොට 150ක් ආදරේ මෝඩියේ. නේද ළමයි?
එතකොට මොකද වෙන්නේ? රොබෝ බලලා රූම කෙද්ද උට වඩා ඩබල්. ඉතින් ওই විදිහට ඉවරයක් වෙන්නේ නැතුව මේ ගමන ඉස්සරහට යනවා. 150යි 200යි 500යි 1000යි මං උඹට ලක්ෂයක් ආදරේ කෝටියක් ආදරේ කිව්වොත් එහෙම රොබෝට ඒක පිළිගන්න වෙනවා. ඒකට හේතුව තමයි ආදරේ කියන දේවල් සංඛ්‍යාත්මකව කියන්න බෑ. නේද? රොබෝ කෙනෙක් වාගාවට ඇවිල්ලා අහනවා ඇයි ඔය අඩන්නේ? මට දුකයි කොච්චරක් දුකයිද? මට මේ දේ ගැන මට ප්‍රශ්නයක් වුණා. මම 150ක් දුකින් ඉන්නේ. එහෙම කිව්ව හැකිද ළමයි? එහෙනම් මතක තියාගන්න රොබෝ කෙනෙක් අදටත් අන්න ඒකයි ළමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න බැරිව හදන්න බැරි. රොබෝ කෙනෙක්ට ළමයි අපේ හැඟීම් සිතුවිලි තේරෙන්නේ නැහැ. මොකද ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් දේවල් විතරක් එයාට තේරෙනවා. නමුත් ගුණාත්මකව කියන්න පුළුවන් දේවල් කොහොමද ළමයි ඩිවයිස් එකක් තේරුම් ගන්නේ? ඔයාගේ අතින් කවුරු හරි ඇල්ලුවොත් ඔයාට ඒ ෆීලින් එක දැනෙනවා. හැබැයි රොබෝගේ අතින් ඇල්ලුවාම මේක දැනෙන්නේ නැහැ. නේද? එයාට මොකද රොබෝ කෙනෙක් කිචි ගැව්වහම කිචිය දැනෙනවද? එයා ඔළුව අත ගෑවහම ඔළුව මේ අත ගන්නවා කියලා දැනෙනවද? නේ? කෙනෙක් කඩනකොට ඒ කෙනාගේ ඔළුව අත ගන්නකොට ඒ කෙනා සංසුන් වෙනවනේ. ඒක රොබෝ කෙනෙක් කොහොමද ඒක කරන්නේ? එයාට ඒවා හොයන්න බෑ. අන්න ලෝකේ ළමයි ගැටෙන තැන් දෙක. ලෝකේ නිර්මාණය වෙන්නේ ළමයි ප්‍රමාණාත්මක දත්ත වලින් තමයි මේ IT මේ විදිහට හැදිලා තියෙන්නේ. ලෝකේ සියලුම දේවල් වෛද්‍ය විද්‍යාවේ ඉඳලා ලෝකේ මේ වෙනකොට තියෙන සෑම ශාස්ත්‍රයක් තුලම පවතින ළමයි උපාංග සහ මෙවලම් සියලුම දේවල් ප්‍රමාණාත්මක දත්ත වලින් නිර්මාණය වෙච්ච දේවල්. එහෙනම් ගුණාත්මක දත්ත වලට අපිට ළමයි මේ දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිද? හරිම අමාරුයි දැනටත් ලෝකේ ළමයි සියුම් මෙවලම් භාවිතා කරලා ටූල් සෙන්සර්ස් පාවිච්චි කරලා මේ ගුණාත්මක දත්ත කොහොමද මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන විදිහට දේවල් කියන රොබෝස් ලව ටික නිර්මාණය කරනවා. නමුත් ඒවා මහා ලොකුවට සාර්ථක නැහැ. මොකද ළමයි අපිට විඥානය කියලා දෙයක් තියෙනවා. අපි මේ මොහොතේ හිතලා කටයුතු කරනවා. අපිට ආදරය, දයාව, කරුණාව අපිට මිනිස්සෙක් දැක්කම ඌ එන්නේ මොකාටද කියලා තේරෙනවා. නේද? බල්ලෙක් දැක්කම ඒ බල්ලා හපාකයිද නැත්නම් ළඟ ඉව කළා යයිද කියන එක අපිට තේරෙනවා. හැබැයි රොබෝ කෙනෙක්ට ඒක තේරුම් ගන්න හරි අමාරුයිනේ. නේද? දැන් ඔටෝ ඩ්‍රයිවිං වලදී වාහනයක් ඔටෝ පයිලට් මොඩ් දාලා යනකොට එයා ඩිටෙක්ට් කරන්නේ රූපයක්. ඒ රූපය පාරට පණීද නැද්ද කියන දේ මත තමයි වාහනේ බ්‍රේක් කරන්නේ. නමුත් අපි වාහනේ පැදගෙන යනවා නම් අපි මිනිස්සයාව ඉදිරියේදී දැක්කහන් තේරෙනවා මූ පණීද නැද්ද? නැත්නම් මේ වාහන පාර පැනලා යන එකෙක්ද? නැත්නම් පාර හිටගෙන ඉන්න එකෙක්ද? නැත්නම් මේක පින්තූරයක්ද? මේ ෆොටෝ එකක්ද? දැන් ඔටෝ පයිලට් දැම්මහම ළමයි වාහනේ පාරේ මේ ෆොටෝ එකක් තමයි තියන්නේ. ඇත්තටම මිනිස්සු හිටවල තියන්නේ නැහනේ. එතකොට මේ වාහනේ දන්නේ නැහැ මේක ෆොටෝ එකක් කියලා. එයා හිතන්නේ මේ මිනිස්සෙක් කියලා. දැන් iPhone එකේ face unlock එක දුන්න කාලේ ළමයි එයා ෆොටෝ එකක් මූණට දාගෙන ෆෝන් එකේ කැමරාව ඇල්ලුවත් ඔන් වෙනවා. එයා දන්නේ නැහනේ මේ ඔයා ෆොටෝ එකක් දාගෙන ඉන්නේ කියලා. හැබැයි ඔයාට S දෙකෙන් තේරෙනව නේද? යකෝ අරු මේ වෙස් මූණක් දාගෙන ඉන්නේ ෆොටෝ එකක් දාගෙන. මේ පාර හිටවල ඉන්නේ ඇත්ත මිනිහෙක් නෙවෙයිනේ. මේ පාර හිටවල ඉන්නේ පබෙක්නේ. එහෙනම් ඔයාට ඒ තේරෙන දේ ළමයි කම්පියුටරයකට තේරෙන්නේ නැහනේ. කම්පියුටරේ අහුවෙනවනේ. කම්පියුටරේ රැවටෙනවනේ. දැන් ඔයාගේ කම්පියුටරේ පාස්වර්ඩ් එක වෙන කෙනෙක් ගැහුවොත් කම්පියුටරේ ඔන් වෙනවනේ ළමයි. උට වැඩගත් නෑනේ පාස්වර්ඩ් එක ගහන්නේ කවුද කියන එක. උට වැදගත් ළමයි පාස්වර්ඩ් එකනේ. මං කියන දේවල් පැහැදිලිද ළමයි? ඒතර මේ ලෝකයේ ආරක්ෂාව කෙරෙහි තියෙන ලොකුම තර්ජනය ඒවනේ. ෆින්ගර්ප්‍රින්ට් එක ඔයාගේ ඇඟිල්ල කපාගෙන ඇවිල්ලා වෙන එකෙක් තිබ්බොත් ෆෝන් එක ඔන් වෙනවනේ. නමුත් ඔය කියන කාරණාවල් වලදී හියුමන් කියන කෙනා මොලේ කල්පනා කරලා ඉන්නවනේ මේ ඇගිල්ලක් කපාගෙන හැවිල්ලානේ මේ එහෙම කොහොමද? එහෙම යන්න දෙන්න බෑ ගේ ඇතුළට. අපිට එහෙම කියන්න පුළුවන්. මේ පබයක්නේ පාර හිටවල තියෙනනේ හප්පම් ඵලයක්. හැබැයි ඩිවයිස් එකට ඒක කරන්න බෑ. හැම වෙලේම ඩිවයිසස් වැඩ කරන්නේ ළමයි ප්‍රමාණාත්මක දත්තත් එක්ක. මිනිස් වැඩ කරන්නේ ගුණාත්මක දත්තත් එක්ක. හරිද? හරි. ඒ නිසා ළමයි ඔයගොල්ලෝ ආදරය කරද්දිවත් කවදාවත් ගෑල් ළමෙක්ගෙන් එහෙම නේද? ගෑල් ළමයි පිරි ළමයිගෙන් එහෙම ප්‍රමාණාත්මකව ආදරය අහන්න එපා. නේද? අම්මගෙන් එහෙම ප්‍රමාණාත්මකව අහන්න එපා. අම්මට ගෙදර ගිහලා කියන්න එපා. අපේ මට අද අපිට කියා දුන්න ප්‍රමාණාත්මක දත්ත ගුණාත්මක දත්ත අම්මේ උදේට මට කන්න පාන් දෙන්න එහෙම කියන්න නම් පුළුවන්. පාන් භාගයක් දෙන්න කියලා නම් කියන්න පුළුවන්. ඒක ඉතින් අපිට එහෙම කියන්න වෙනවනේ. නමුත් අම්මට කියන්න බෑනේ. අම්මේ මගේ බඩකින්න 70%යි දැන්. අම්මා දන්නවා ඒ 170 මේ පුරවන්න එයා කොච්චර බත් බෙදන්න ඕනේද කියලා. ඒතර වාඩි කියන්න පුළුවන් මෙහෙම ඉතින් අම්මේ මගේ බඩකින්න 70%යි 170ක් සම්පූර්ණ කරන්න නම් පාන් භාගයක් වක් කන්න වෙනවා. අන්න අම්මා දන්නවා 70කට දැන් නම් පාන් භාගයක් ඕනේ. දවසක ඔයාකෝ අතනම් බඩගින්න 135ක් වගේ ගුවන් ඔයාලට පාන් කාලක් දෙයි. ඉතින් එහෙම ඕගොල්ලන්ට ඕන නම් එන්න පුළුවන් ඉතින් යම් කිසි අදහසකට. හරි. නැත්නම් ඉතින් ඔයාලට මේ කාරණාව තේරුම් ගන්න ඉතින් කවදාද දවසක ඕගොල්ලෝ ඉදිරියේදී මැෂින්ස් නිෂ්පාදනය කරයි, රොබෝලා හදායි, කම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් හදායි, පරිගණක නිර්මාණය කරයි. ඉතින් මෙන්න මේ වගේ තැන්වලදී ඕගොල්ලෝ මිනිස්සුත් එක්ක මේ දේවල් සම්බන්ධ කරනකොට මතක තියාගන්න මිනිස්සුන්ට තමයි සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් දේවලුත් තියෙනවා.
ගුණාත්මකව කියන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක කොහොමද ගලපගන්නේ කියන එක තමයි ළමයි මෙතනදී ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරි. එතකොට මේකේ ඉංග්‍රීසි නෝට් එක මම මේ දාලා තියෙන්නේ the data that provides insight and understanding about a particular problem and that can be approximated but cannot be computed are known as qualitative data. එයි ඕකේ මේ කැලේ විතරක් ලියාගත්තා නම් ඇති. මේ නෝට් එකේ. මොකද මෙතන මේ කැලල මට වැරදි උඩ කොටසට දාන්න ඕන එක යට කොටසට වැටිලා. මේක පේනව නේද ඒගොල්ලන්ට? හදා ගන්න. මම මේක මේ ගෲප් එකට දාන්නම්. ඉතින් පස්සේ විසරේ බලාගෙන ළමයි මේ නෝට් එක ලියා ගන්න. ගෲප් එකට දැම්මා. හරි අපි ඉස්සරහට යන්න නැත බරක් වෙනවා. හරි. දැන් මේ ගුණාත්මක දත්තවලත් ස්වභාවයක් තියෙනවා ළමයි. දත්තවල ස්වභාවය. නේද? nature of data. මොකද්ද මේ දත්තවල ස්වභාවය? මොන දත්තවලද? ගුණාත්මක දත්තවල. රැස් කර ගබඩා කර තබා ගැනීමට පුළුවන්. රැස් කර ගබඩා කර තබා ගැනීමට පුළුවන්. Can be collected and stored. හරිද? එතකොට මේ දත්ත අපිට ඔන්න එහෙනම් රැස් කරලා තියාගන්න පුළුවන්. එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගෙන යාමට පුළුවන්. Can be carried, transmit කරන්න පුළුවන්. සම්ප්‍රේෂණය. එක තැනක ඉඳලා තව තැනකට. දැන් ඔයාලට පුළුවන් නේ ළමයි. ඔයාලගේ ගෙදර ඔයාගේ පරිගණකයේ තියෙන දත්තයක් අවශ්‍ය නම් වෙනත් ගෙදරකට transmit කරන්න, සම්ප්‍රේෂණය කරන්න. හරි. එහෙනම් can be carried from one place to another. සැකසීමේ හැකියාව පවතී. Can be process. ඔන්න දත්තවල ස්වභාවය. එන හොඳට මතක තියාගන්න මේ දත්ත ළමයි අපිට රැස් කරලා තියාගන්න පුළුවන්. මේ දත්ත එක තැනක ඉඳලා තව තැනකට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ දත්ත සකස් කරන්න පුළුවන්. එහෙනම් ඔන්න දත්තවල ස්වභාවය. මේක ප්‍රමාණාත්මක දත්තවලටත් අයිති වෙනවා, ගුණාත්මක දත්තවලටත් අයිති වෙනවා. මේ දත්ත වර්ග දෙකටම අයිති වෙනවා මේක. අපිට දත්ත රැස් කරලා තියාගන්න පුළුවන්, එක තැනකින් තව තැනකට ගෙනියන්න පුළුවන්. සකස් කිරීමේ හැකියාව තියෙනවා. හරි පැහැදිලිද? මම අර ඔයාලට කිව්වේ දැන් අපි කෑම එකක් නම් අපිට එළවලු ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපිට අපේ එළවලු එක ගෙදරකින් තව ගෙදරකට ගෙනියන්න පුළුවන්. අපිට මේ එළවලු සකස් කරන්න පුළුවන්. එළවලු කියන්නේ අමුද්‍රව්‍යයක්. එළවලු නිකන් කන්න බෑ. එළවලු කන්න නම් අපිට ඒක සකස් කරලා ප්‍රොසෙස් කරලා මාළුවක් තොරතුරක් විදිහට වෑංජනයක් විදිහට හදා ගන්න වෙනවා. අන්න වෑංජනේ අපිට ආහාරය අනුභව කරන්න පුළුවන්. එනේ එහෙම නේද ළමයි? හරි. එහෙනම් මම මේ පැහැදිලි කිරීම තමයි ඔයගලන්ට එහෙනම් කරේ. ඔන්න එහෙනම් අපේ දත්ත ගැන තිබුණු පැහැදිලි කිරීම අවසන්. ඔයගොල්ලෝ මෙතනින් හදා ගන්න ඕනේ පොඩි ෂෝට් නෝට් එක තමයි දත්ත වර්ග දෙකකට තියෙනවා. ප්‍රමාණාත්මක දත්ත, ගුණාත්මක දත්ත. ප්‍රමාණාත්මක දත්ත නැවත කොටස් දෙකයි. අඛණ්ඩ දත්ත, නියත දත්ත. ඒ වගේම ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? ඒ වගේම දත්තවල ස්වභාවය මොනවද? ඔන්න ඔච්චරයි මෙතනින් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ ෂෝට් නෝට් එක. ඔය මුළු පාඩමේම හරය ඔච්චරයි. එහෙනම් අපි මෙතනින් යමු ඉස්සරහට. තොරතුරු පිළිබඳ අර්ථ නිරූපණය, definition of information. definition of information. දැන් තොරතුරු කියන්නේ මොනවද? අපි දත්ත සහ තොරතුරු කියන පාඩමේ ඉන්නේ. අපි ඉන්නේ මේ මාතෘකාවේ. data with information නේද? data versus information. data versus information. දත්ත සහ තොරතුරු. දත්ත වලට එරෙහිව තොරතුරු. දැන් අපි දත්ත ගැන දන්නවා. දත්ත කියන්නේ තීරණ ගන්න බැරි, නිගමනයකට එන්න බැරි, සකස් කිරීමකට භාජනය නොකර ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් දේවල් තමයි දත්ත. එතකොට අපි දත්ත පිළිබඳ නිර්වචනත් දැන් ඉගෙන ගත්තා. දැන් අපි එනවා තොරතුරු වලට. හරි. Information is a kind of data that has been processed in such a way to be meaningful to the person or organization who receive it කියලා තමයි ඕක තියෙන්නේ. Information is a kind of data. තොරතුරු කියලා කියන්නේ
හරි. මෙහෙම කරමුකෝ. ඉස්සෙල්ලා උඩින් අපි සිංහල නෝට් එක ලියාගමු. හරි. හැමෝම ලියා ගන්න ඔය කොටුව ඇතුලේ පොඩියට පේලි දෙයක් විතර තියෙන්නේ. නිගමන වලට හෝ තීන්දුව වලට දැන් දත්තවලදී කිව්වනේ නිගමනයි තීන්දුව වලටයි එන්න බැරි දේවල් දත්ත කියලා. ඒකෙන් බැරි නම් මේකෙන් පුළුවන් වෙන්න එපා. එහෙනම් ලියන්න නිගමන වලට හෝ තීන්දුව වලට යොමු වීමට නොහැකි නිගමන වලට හෝ තීන්දුව වලට යොමු වීමට නොහැකි නිගමන වලට හෝ තීන්දුව වලට යොමු වීමට නොහැකි තත්වයේ පවත්නා දත්ත නිගමන වලට හෝ තීන්දුව වලට යොමු වීමට නොහැකි තත්වයේ පවත්නා දත්ත යොමු වීමට නොහැකි තත්වයේ පවත්නා දත්ත අර්ථයක් ගෙන දෙන පරිදි ක්‍රමානුකූලව සකස් කළ විට බිහිවෙන දෑ තොරතුරු ලෙස හැදින්වේ. බිහිවෙන දෑ තොරතුරු ලෙස හැදින්වේ. බිහිවෙන දෑ තොරතුරු ලෙස හැදින්වේ. හරි. නිගමන වලට හෝ තීන්දුව තීරණ වලට යොමු වීමට නොහැකි තත්ත්වයේ පවත්නා දත්ත. දැන් ලෝකේ දත්ත තියෙනවා. අපිට දත්තය දැක්කහම කිසිම තීරණයක් ගන්න බෑ. කිසිම නිගමනයක් ගන්න බෑ. ඒ දත්තය දැක්ක කියලා. එහෙම දත්ත අරගෙන ඒවට අර්ථයක් ලැබෙන විදිහට ක්‍රමානුකූලව සකස් කරාට පස්සේ ළමයි බිහි වෙන දේවල් තමයි තොරතුරු කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් තොරතුරු කියලා කියන්නේ මම අර කලින් කතා කරපු දත්ත ක්‍රමානුකූලව සකස් කරාම බිහි වෙන දේවල් වලට. දත්ත ක්‍රමානුකූලව සකස් කරාට පස්සේ බිහි වෙන දේවල් තමයි ළමයි තොරතුරු. එහෙනම් පහළ තියෙනවා බලන්න ළමයි ක්‍රියාවලිය. පොඩි පින්තූරයක්. දත්ත යම් ක්‍රියාවලියකට භාජනය වුණා අන්න අපිට තොරතුරු ලැබෙනවා. දත්තයක් තොරතුරක් බවට පත් කරලීමේ ක්‍රියාවලිය data process information. එහෙනම් ඔයාලට මෙතන නෝට් එකක් තියෙනවා. Information is kind of data that has been processed such a way to be meaningful. ඒ කියන්නේ අපිට යම් කිසි තොරතුරක් බිහි කර ගැනීමට දත්ත යම් ක්‍රියාවලියකට භාජනය කරාට පස්සේ ඒක meaningful තේරුමක් සහිත පුද්ගලයෙකුට තේරුම් ගත හැකි විදිහට අපිට ඒක organize සංවිධානය වෙලා ලැබෙන්නේ තොරතුරක්. නේද? දත්ත යම් කිසි ක්‍රියාවලියකට භාජනය කරාට පස්සේ පුද්ගලයෙකුට තේරුම් ගත හැකි ලෙස ලැබෙන දේවල් තමයි තොරතුරු කියලා කියන්නේ. හරිද? ඒතර නෝට් දෙකක් ওই විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මෙතනට පේන්න තියෙනවා යම් කිසි දත්තයක් ප්‍රොසෙස් වෙලා ইনফර්මේෂන් එකක් විදිහට ලැබෙනවා. දත්තයක් යම් කිසි ක්‍රියාවලියකට භාජනය කර ලබා ගන්නා ප්‍රතිඵලය තොරතුරක් වෙයි. අපිට තවත් විදිහකට කියන්න පුළුවන්. දත්තයක් යම් කිසි ක්‍රියාවලියකට භාජනය කර ලබා ගන්නා ප්‍රතිඵලය තොරතුරක් වෙයි. The result obtained after processing data is called information. The result obtained after processing data is called information. අපි මේ විදිහට call information තොරතුරක් විදිහට අපි කියනවා යම් කිසි ක්‍රියාවලියකට භාජනය වූ දත්තයකට. එහෙනම් ළමයි ලෝකේ තොරතුරු නිර්මාණය වෙන්නේ නැහැ. කිසිම ක්‍රියාවලියකට භාජනය වෙන්නේ නැතුව. ඕගලන්ට මේ ලෝකේ ඕනි තරම් ඇවිද්දොත් දත්ත ටික හොයාගන්න පුළුවන්. හැබැයි තොරතුරු හොයාගන්න බෑ ක්‍රියාවලියකට ලක් නොවුන. කිසිම ක්‍රියාවලියකට ලක් නොවුන තොරතුරක් හොයාගන්න පුළුවන්ද?
එහෙම හොයාගන්න අමාරුයි. කියන්නේ තියෙන්න පුළුවන් අමාරුයි. එහෙම මොකද ඒක අනිවාර්යෙන් ළමයි යම් කිසි ක්‍රියාවලියකට මොකක් හෝ ආකාරයකින් ඒක සකස් වෙලා තියෙන්න ඕනි. හරි. ඉතින් ඔය තොරතුරු දැන් අපි සරලව කතා කරොත් එහෙම ඉතින් ළමයි දැන් නිවුස් එකක් කියන්නේ නෑනේ ළමයි නිකන් දත්ත. නේද? නිවුස් එකකට දත්ත කියන්නේ නෑනේ. නිවුස් එකකට කියන්නේ තොරතුරු. ඉතින් ඒක හරි ලස්සනට සකස් කරලානේ තියෙන්නේ යම් කිසි ක්‍රියාවලියකට භාජනය කරලා මේ නිවුස් ටික ලස්සනට සකස් කරලා තියෙන්නේ. හරි. දැන් අපිට තොරතුරු සහ දත්ත කියන දේ ගැන ඩවුට් එකක් නෑනේ. දැන් අපිට හොඳ අවබෝධයක් තියෙනවා දත්ත කියන්නේ මොනවද තොරතුරු කියන්නේ මොනවද කියන එක. හරිද? එතකොට දැන් මේ කියන කාරණාව තේරුම් ගත්තනම් අපිට දැන් පුළුවන් වටින තොරතුරුක ගති ලක්ෂණ කතා කරන්න. දැන් තොරතුරු වටින්න එපා. මතක තියාගන්න ළමයි ලෝකේ වටින්නේ තොරතුරු. ලෝකේ දත්ත වටින්නේ නැහැ. ඒ කියන්නේ දත්ත කියන දේවල් වැඩක් නැහැ නේ අපිට 1 2 3 4 5 ඊට පස්සේ ළමයි ABC @ එක හැෂ් එක සිම්බල් එක ඒව වටින්නේ නැහැ නේ අපිට. අපිට වටින්නේ තොරතුරු. අපිට ඕනි තොරතුරු. එහෙනම් ළමයි අපි බලමු වටිනා තොරතුරු වල ගති ලක්ෂණ. හරි. වටිනා තොරතුරු. ඒ කාරණා ටික මෙන්න මෙහෙම ගමු. මම මෙහෙම පැහැදිලි කරන්න මේකේ. හරි. දත්ත සැකසීම තුලින් ලබා ගන්නා තොරතුරු තීන්දුව තීරණ ගැනීමට යොදා ගනු ලැබේ. දත්ත සකස් කරලා ලැබෙන තොරතුරු වලින් අපි තීන්දුව තීරණ ගන්නවා. ඒ අනුව තොරතුරු වල ගති ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. තොරතුරු අර්ථවත් විය යුතුය. ළමයි තොරතුරකට අර්ථයක් තියෙන්න එපා. දැන් මොනවා හරි තොරතුරක් ඔයාලට ලැබුණාම ඒ තොරතුරෙන් ඔයාලට මොනවා හරි අර්ථයක් නැත්තම් ඒක තොරතුරක්ද? ඔයාට තොරතුරක් දෙනවා මම ඔයාට කියනවා ළමයි අද හවසට අද රැයට ලංකාවටම විදුලිය අත්හිටවනවා. අද රෑ 8න් පස්සේ ලංකාවටම විදුලිය නැහැ කියලා මම තොරතුරක් දෙනවා. දැන් මේ තොරතුරේ ඔයාට අර්ථයක් තියෙනවනේ. අර්ථය තමයි අද රෑ 8න් පස්සේ එහෙනම් කරන්ට් එක නැහැ. හැබැයි මම ඔයාට මොනවා හරි කාරණාවක් කිව්වොත් කිසිම අර්ථයක් ගන්න බැරි. මම අද රෑ ඉතින් අද රෑ තමයි රෑ. මම එහෙම කියනවා. අද රෑ තමයි රෑ. ඔයා බලයි ඉතින් අද රෑ තමයි රෑ. ඉතින් රෑ මොකද්ද මට කියන්නේ? අද රෑලු රෑ. දැන් ඔය මොකද්ද ඔය කිව්වේ? මට දැන් මොකද්ද ඔකින් ගන්න කියන්නේ? ඔයාලට එහෙම අහන්න පුළුවන් මගෙන් ප්‍රශ්න. හරි සර් දැන් අද රෑ තමයි රෑ. ඉතින් අද රෑට රෑ වෙනවනේ. ඒක නවත්තන්න බෑනේ. අද රෑට රෑ වෙනවා. ඉතින් අද රෑ තමයි රෑ. දැන් මොකද්ද ඔය මට කිව්වේ? ඔයා මට වක්කට තොරතුරක් දුන්නද? මම ඔයාලට කිව්වේ නෑ. මම මොකද තොරතුරක් දුන්නේ නෑනේ. එහෙනම් මම මේ මොකද්ද ඔයාලට දීලා තියෙන්නේ? දත්තයක්. ඉතින් ළමයි ඔයාට අර්ථයක් නෑනේ ළමයි. ඔයාට වටිනාකමක් තිබුණේ නෑනේ. ඔයාට තීන්දුව తీරන ගන්න බෑනේ. ඉතින් අද රෑ. ඉතින් අද රෑ කියලා ඔයා දැන් මොකද්ද නටන්නද කියන්නේ ඔයාට නේද? ඔයා එහෙම හිතේ අද රෑ කියලා මට නටන්නද කියන්නේ? අද රෑ වෙන එක නවත්තන්න කියලාද මට කියන්නේ? පැහැදිලි නේද ළමයි? යම්කිසි දෙයක් අපිට ඇහුනහම ඒ දෙයෙන් අපිට අර්ථයක් ගන්න බැරි නම්, තීන්දුව තීරණයක් ගන්න බැරි නම් ඒක අපිට තොරතුරක් නෙවෙයි ළමයි. නිසා මනුස්සයෙක්ට ඕනි තරම් දේවල් කියවන්න පුළුවන්. කියවන හැම දෙයක්ම තොරතුරු වෙන්න බෑනේ. නේද? මං කියනවා ඉතින් ඕගොල්ලෝ තමයි ළමයි. ඕගොල්ලෝ තමයි ළමයි. මං එහෙම කියනවා. ඕගොල්ලෝ තමයි ළමයි. ඒ ඕගොල්ලෝ ළමයි තමයි. මොකක්ද එකෙන් ඔයගොල්ලෝ තේරුම් ගත්තේ? ඔයගොල්ලෝ තේරුම් ගත්තත් මෙහෙම අපි ළමයිලු. අපි මෙච්චර කල් හිතන් හිටියේ අපි ළමයි නෙවෙයි කියලා. එහෙම නෙවෙයිනේ නේද? ඒ නිසා ළමයි ඔයාට තීන්දුව తీරන ගන්න පුළුවන් දේවල් තමයි තොරතුරක් වෙන්නේ. එහෙනම් අර්ථවත් වෙන්න ඕනි. 2. තොරතුරු විස්මය දනවන සුළු විය යුතුය. මොනවාද ළමයි මේ විස්මය දනවනවා කියන්නේ? තොරතුරු විස්මය දනවන සුළු විය යුතුය. ළමයි විස්මය දනවනවා කියලා කියන්නේ ළමයි පුදුම වෙනවා.
අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඔකට wow කියලා. wow. ඒ කියන්නේ වාට තොරතුරක් කවුරු හරි දුන්නහම ළමයි ඔයාගේ ඇඟ කිලිපොලා යන්න ඕනි. ඔය පුදුම වෙන්න ඕනි. නේද? ඒක හැම තොරතුරකටම මෙහෙම වෙන්නේ නෑ හොඳේ. මොකද කියන්නේ තොරතුරකට ඒවා තියෙන්න ඕනි. නේද? ඔයා නිවුස් එකක් ඇහුවාම නේද? මේ ඔයාට එකපාරට නෝ හරි කන්ෆියුස් දැන් අද වාට කිව්වොත් එහෙම අද අපි කොරෝනා වලට බෙහෙතක් හොයාගත්ත කියලා. සාර්ථක බෙහෙතක්. ඒක ගැහුව ගමන් ආයෙ කොරෝනා හැදෙන්නේ නෑ. කොරෝනා කෙලින්ම නැති වෙලා යනවා. හරිද? ඔන්න බෙහෙතක් හොයාගෙන තියෙනවා අද නිවුස් වලට කියනවා කොරෝනා වලට සාර්ථක බෙහෙතක් සොයා ගන්නාලාදී. අන්න තොරතුරු ළමයි wow දැන් අපිට නේද විශ්මයේ දානවා අර්ථයක් තියෙනවා. මොකක්ද අර්ථය? නියමයි කොරෝනා වලට බෙහෙතක් හම්බ වෙලා. ළමයි අන්න එහෙම වෙන්න ඕනි. කොරෝනා වලට ඉතින් බෙහෙත් හොයනවා කියලා කිව්වොත් ඒක ඉතින් තොරතුරක්ද ළමයි? ඒක අපි දන්නවනේ දායි දැන් කොරෝනා වලට බෙහෙත් හොයනවා කියලා. ඒක අපිට ඒක තුල wow එකක් තිබුණේ නැහැ. ළමයි ඕක මෙහෙම තේරුම් ගන්න. ළමයි දැන් සින්දුවක් කියනවා කියන්නේ අපි සින්දුවක් කියන්නේ දත්තද ළමයි? ඒ සින්දුවට අර්ථයක් තියෙනවානේ. සින්දුවට අර්ථයක් තියෙනවා. එතකොට සින්දුව කියලා කියන්නේ ළමයි යම් කිසි දෙයක අවසානය. දත්ත ක්‍රියාවලිය තොරතුරු. සින්දුවක් ළමයි ක්‍රියාවලියකට ලක් වෙනව නේද? වචන, මියුසික් මේ හැමදේම එකතු වෙලා සකස් කරලා අපි සින්දුවක් අවුට්පුට් කරනවා. මේ සින්දුව ළමයි අපි තොරතුරක් විදිහට එළියට දෙනවා. තොරතුරක් විදිහට එළියට දෙනවා. දැන් මේ සින්දුව අපි අහනවනේ. ඔන්න බලන්න දැන් සින්දුව තමයි තොරතුරු හොදේ. දැන් මේ සින්දුවට අර්ථයක් තිබුණොත් මේ සින්දුවට ලොකු ගමනක් යන්න පුළුවන්. සමහර සින්දු තියෙන අර්ථයක් නැති ඒවානේ. ලංකාවේ ඕන තරම් සින්දු තියෙන්නේ. කියන කාට තේරෙන්නේ නැහැ. හරිද? හරි. මොකද්ද සුමේෂ් කියන්නේ? ඉතින් සර් ইনফরমේෂන් හදන්නේ data වලින්නේ. ඔව් ඉතින්. ইনফরমේෂන් හදන්නේ data වලින්නේ. ඒ හින්දා තමයි ইনফরমේෂන් වලට අර්ථයක් තියෙන්න ඕනි. તો දත්ත වලට data වලට අර්ථයක් නැහැ නේ. එතකොට දැන් සින්දුවකට අර්ථයක් තිබ්බොත් ඒ සින්දුව හොඳ සින්දුවක්. ඒ සින්දුව අහද්දී විශ්මය දනවනවා නම් ඒ කියන්නේ ඔයා ඒ සින්දුව අහද්දී wow නියමයි සුපිරි ලස්සන සින්දුවක් කියලා කියනවනම් එහෙනම් ඔයාට ඒ තොරතුර හොඳට දැනෙලා තියෙනවා. නේද? සමහර සින්දු දැන් ඔය වොයිස් එකේ එහෙම සමහර සින්දු යද්දී අපේ ඇගේ හිරිකඩු පිපෙන්නේ. කඳුළු වෙන්නේ ඇස් වලට. ඒ කියන්නේ ළමයි යා විශ්මය දනවන සුළු ක්‍රියාව හොඳටම කළා. සමහර ෆිල්ම් බලද්දී අපිට විශ්මය දනවනවා. සමහර කෑම කෑවහම ඒ කෑම එක ගහම කනකොටම ළමයි ඒ රසට අපිව විශ්මයේ දනවනවා. ඒ කියන්නේ තොරතුරු සාර්ථකයි. ඒ තොරතුරු වටිනව නේද? වටිනා තොරතුරු වල මේවා තියෙන්න ඕනේ. සමහර ඇදුමක් එහෙම නේද? රෙදි කඩේකට ගිහිල්ලා මෙහෙම අරන් බැලුවාම ළමයි අපිට පිස්සු හැදෙනවා ඇදුම දැක්කම. ලෝකේ හැමදේම හොඳට හිතලා බලන්න ළමයි. අපි හැමෝම ලෝකේ ආස කරන්නේ යම්කිසි ක්‍රියාවලියකින් බිහිවිච්ච අවුට්පුට් එකටනේ. නේද? අපි ආස කරන්නේ. නේ අපි වාහනයකට ආස ළමයි වාහනේ අවසානයේ වාහනයක් විදිහට ආවහමනේ අපි එන්ජිමක් අතක ගා ඉන්නවද අනේ මේ එන්ජිම නියමයි මං එන්ජිමට ආසයි වුණා කියලා එන්ජිමේ නැගලා යන්න බෑනේ අපි එන්ජිමත් එක්ක එකතු කරලා එකලස් කරලා ප්‍රොසෙස් කරලා හදපු වාහනය කියන කෙනාටනේ ආස ඒ වාහනේ අර්ථයක් තියෙන්න ඕනේ අපිට ඒ වාහනේ විශ්මයෙන් දනවන්න ඕනේ හොඳට මතක තියාගන්න ඊගාවට ළමයි තොරතුරු මගින් පෙරදැනුම ස්ථාවර කරයි එමෙන්න යාවත් කාලීන කරයි මොනවද මේ පෙරදැනුම ස්ථාවර කරයි කියන්නේ? ළමයි දැන් මම ඔයාලට කලින් කිව්වා කොරෝනා වලට සාර්ථක බෙහෙතක් හොයාගත්ත කියලා නිවුස් එකක් එනවා තොරතුරක්. ඔන්න ඔයාගේ දැනුම ස්ථාවරයි. ඔයාගේ ඔළුව මේ වෙලාවේ තිබුණේ කොහොමද? කොරෝනා වලට කවදා බෙහෙතක් හොයාගනීද දන්නේ නැහැ. කොරෝනා අපි තාමත් ඉන්නේ එහෙමනේ. ඉක්මනට මේකට බෙහෙතක් හොයාගත්තොත් කොච්චර හොඳද? අපිට නැවතත් ආයි නේද? අපේ සාමාන්‍ය ජීවිතයට එන්න පුළුවන්. දැන් ඔහොම හිත ඉන්නකොට ළමයි අන්න අපේ තිබුණු පෙර දැනුම ස්ථාවර කළා. රයිට්. ඔන්න බෙහෙතක් හොයාගෙන අන්න දැන් අපි ස්ථාවර මතයකට එනවා නියමයි අපි දැන් විශ්මයේ දනවන සුළු තත්ත්වයටපත් වුණා නේද අපේ අග කිලිපොලා ගියා දැන් අපිට අර්ථයක් තියෙනවා අපිට දැන් බයක් නැහැ දැන් අපේ දැනුම ස්ථාවරයි ඒ වගේම අපේ දැනුම යාවත් කාලීන වුණා අපි කලින් දැනන් හිටියේ තාම බෙහෙතක් නැහැ කියලා හැබැයි දැන් බෙහෙතක් තියෙනවා කියලා අපි අප්ඩේට් කරගත්තා අපි ඒක S2කට දැක්කා පැහැදිලිද ළමයි අන්න බලන්න පෙර දැනුම ස්ථාවර කරපු හැටි නිවුස් එකකදී වෙනමයි ඒක නිවුස් එකකදී ඒක වෙනවා ඕගලන්ට තොරතුරක් දෙනවා ළමයි දැන් ඇදිරි නීතිය අද හවස නේද අද රෑ 11ට ලොක්ඩවුන් සංචලන සීමා පනවනවා දැන් ඕගොල්ලෝ දැනගෙන ඉන්නේ එහෙමයි ඕගොල්ලෝ තොරතුරක් දැනගෙන තියෙනවා අද රෑ 11ට සංචලන සීමා පනවනවා බැරිලානේ හමුදාපති කිව්වොත් එහෙම අද දාන්න හෙට දාන්න කියලා අලුත් තොරතුරක් ආන් ඔයාගේ පෙර දැනුම ස්ථාවර දැන් ඔයා මොකද කරන්නේ දැන් ඒක යාවත් කාලීන වෙනවා කොහොමද යාවත් කාලීන වෙන්නේ ඔයා දැනගෙන හිටියේ අද රෑ 11ටනේ හමුදාපති කියනවා හෙට 11ට අන්න දැන් ඔයා අප්ඩේට් කරගත්තා ඔයා තොරතුරකට පුළුවන් වෙන්න ඕනි ඔයාගේ තියෙන ළමයි කලින් මං කිසි තොරතුරක් තියෙනවා නම් ඒක අප්ඩේට් කරන්න. ඒක අප්ඩේට් කරන්න. නේද? දැන් අපිට දෙන්න පුළුවන් එහෙම තොරතුරු ළමයි.
දැන් ඔයාලා දන්නවා අද පන්තියේ තියෙන්නේ උදේ 8ට කියලා. නමුත් ඊයේ මට කියන්න පුළුවන් නේ. ළමයි අද පන්තිය 8ට කරන්නේ නැහැ මම අද පන්තිය උදේ 11ට කරනවා. උදේ 11ට. අන්න ඔයාගේ දැනුම යාවත් කාලීනයි. දැන් ඔයා දන්නවා සර් කිව්වනේ පන්තියේ තියෙන්නේ 11ට කියලා. එහෙනම් තොරතුරකට විතරයි පුළුවන් ළමයි ඔයා ගාව මේ වෙනකොටත් ඕල්රෙඩි යම්කිසි තොරතුරක් තියෙනවා නම් ඒක අප්ඩේට් කරන්න පුළුවන් යාවත් කාලීන කරන්න පුළුවන් තොරතුරකට විතරයි. දත්තයකට ඒක කරන්න බෑ ළමයි. මං කින්දේ තේරෙනව නේද? යාවත් කාලීන වුණා. මිනිස්සුන්ට වටින්නේ එහෙම දේවල්. ඔයාලා දන්නවද මෙන්න මේ කියන පෙරදැනුම ස්ථාවර කරන දේ ඒ වගේ මේවා යාවත් කාලීන කරන දේ හොදටම කරනවා ළමයි අපේ මේ Marvel films මේක කරනවනේ දැන් බලන්න Avengers එකක් ඉවරනකොට තව එකක් එනවා. නේද? Fast and Furious මේ ෆිල්ම් එහෙම කරන්නේ ඇයි? ළමයි පරණ ෆිල්ම් එක බලලා අපි ගාව යම්කිසි තොරතුරු ටිකක් තියෙනවා නේද? දැන් Fast and Furious එක හරි අර්ථවත්. විශ්මේ දනවනවා. ඒ වගේම අපි ගාව යම්කිසි දැනුමක් තියෙනවා. එතකොට මේ ෆිල්ම් එකේ ඊගාව අලුත් එක එනකොට පරණ ඒවා පෙන්නනවා. පරණ ඒවා දීලා පෙර දැනුම අපේ ස්ථාවර කරනවා. කළා අලුත් කතා මේ අලුත් ෆිල්ම් එකෙන් අපිව යාවත් කාලීන කරනවා. හැමදාම ඔක කරනවා නේද? අපි ඒ නිසා නේද ඒවට ආස. නේද? ලෝකේ ජනප්‍රියම චිත්‍රපටි මාලානේ. ඒ කියන්නේ ඒව එහෙම තමයි ළමයි. දැන් සින්දුවක් වුණත් 1 2 කියලා එන්නේ. පොත්වල 1 2 කියලා එන්නේ. මේ මිනිස්සු ගහන්නේ උතෙන්ට. ඔයා ලෝකෙ ළමයි මොන ව්‍යාපාරය කළත් මතක තියාගන්න. ඔයා කෑම කඩයක් දැම්මත් ඒ කෑම එක අර්ථවත් වෙන්න හදන්න. කන කෙනාට ඒකේ අර්ථයක් තියෙන්න ඕනි ළමයි. ඒ වගේම ඒ කන කෙනාට කෑම එක කනකොට විශ්මය දනවන සුළු විදිහට කෑම එක හදන්න. ඒ කෑම එක කනකොට එයාගේ ළමයි පෙර දැනුම ස්ථාවර කරන්න. එයාගේ අම්මා තාත්තා මතක් වෙන්න. එයාගේ ගෙදර අම්මා කෑම එක දෙනකොට ඒ එන රස මතක් වෙන විදිහට ඒක හදන්න. ඒ වගේම එයාගේ දැනුම යාවත් කාලින කරන්න. ඒ කෑම එක කෑවට පස්සේ මේ වගේ කෑම එකක් නම් මං ආයේ මීට කලින් කවදාවත් කාලා නැහැ කියලා හිතෙන විදිහට එයාගේ දැනුම යාවත් කාලින කරන්න. ඇදුමක් වුණත් එහෙමයි. චිත්‍රපටියක් වුණත් එහෙමයි. සින්දුවක් වුණත් එහෙමයි. පොතක් වුණත් එහෙමයි. මේවා තමයි ළමයි ලෝකේ තොරතුරු. මතක තියාගන්න ගේම් එකක් ඔයා හදනවා ගේම් එකක් ළමයි. ඒ ගේම් එක අර්ථවත් වෙන්න ඕන. ඔයා ගේම් එකක් ගහනවා කිසිම අර්ථයක් නැහැ ළමයි. මොකටද ළමයි එහෙනම් ගේම් ගහන්නේ? ඔයගොල්ලෝ එහෙම ගේම් ගහන්න එපා කිසිම අර්ථයක් නැති. අඩු ගන්න අපි ගේම් එකක් ගහන්නේ නේද? සතුටට. නේද? මේ කම්මැලි කමට කාලය ගත කරගන්න. නේද? එහෙම නැත්නම් අපේ මේ අරයන් පොඩි මේ ගැම්මකට නේ එන අර්ථයක් තියෙනවා ඒකට. ඔයයි ගේම් එක ඔයාට ඒ ගේම් එක මාර විශ්මය දනවනවා. මාරයි වාව් නියමයි ගේම් එක ගහුවන් ඔයාලා නිකන් ළමයි කැරකිලා යනවා. එහෙම ගේම් තියෙනවනේ. ඒ වගේම වාට ඒ ගේම් එක ගහද්දි ළමයි නේද යුද්ධයක් මතක් වෙනවා. ඔය කාර් ගේම් එකක් ගහද්දි ඔයා ඉස්සර කාලේ කාර් පැද්ද විදිය මතක් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ ගේම් එක සාර්ථක ගේම් එකක් ළමයි. මේ බලන්න මේ ලෝකේ දැන් PUBG කියන ගේම් එක Free Fire වේවා COD වේවා මේ හැම දෙයකටම මේ ටික කරන්න පුළුවන් වුණා නේද? ඔයාලා හැමෝම විශ්මය දනවන සුළු තත්ත්වයට ගෙනාවා. ඔයාලගේ පෙර දැනුම ස්ථාව කලින් මොනවද අපි ගහපු ගේම් කියන මතයට ආවා. ඔයගලගේ කලින් ගේම් වලින් මේ අලුත් ගේම් එක අප්ඩේට් වුණා. එහෙනම් ළමයි මේගොල්ලෝ ලෝකේ සාර්ථකයි නේද? එහෙනම් මේ පළවෙනි පාඩම ඇතුළේ ඔය ටික කියලා දෙන්නේ ඒකයි. මිනිස්සුන්ට ඕනි තොරතුරු. ඒ තොරතුර ගේම් එකක් වෙන්න පුළුවන්, ඒ තොරතුර ඇදුමක් වෙන්න පුළුවන්, ඒ තොරතුර කෑමක් වෙන්න පුළුවන්, ඒ තොරතුර ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ඒ තොරතුර ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒ ෆෝන් එකද නේද අලුතෙන් ෆෝන් එකක් රිලීස් කරනවා කිව්වහම විශ්මය දනවනවා. පෙර දැනුම එයා දැනන් හිටියා Apple ෆෝන් එකක් ගහනවා කියලා. ඒක කොයි වගේද කියලා ඒගොල්ලෝ හිටියා. රයිට් දැන් ස්ථාවරයි යන්නේ. ඒ වගේම ෆෝන් එකක්. අන්න යාවත් කාලීන වුණා. ඒ වගේම තොරතුරු යනු අන්තර් සංනිවේදන මාධ්‍යයක්. ඉන්ටර්කමියුනිකේෂන්. ඒ කියන්නේ තොරතුරකට පුළුවන් ළමයි ඔයාලා අතර කතා බහට ලක් වෙන දෙයක් වෙන්න. දැන් අපි හිතමු නේද? ඔන්න Apple අලුත් ෆෝන් එකක් රිලීස් කරනවා කියලා. එතකොට ඔයගොල්ලෝ එක කතා වෙනවා නේද? YouTube එකේ වීඩියෝ දානවා, ෂෙයා කරනවා, කමෙන්ට් කරනවා, යාළුවෝ කතා කරනවා, ගෙදර කට්ටිය කතා කරනවා. නේ දැන් කොරෝනා වලට බෙහෙතක් ආවා කිව්වම ඔන්න ඕගොල්ලෝ ගෙදර අය අම්මලා තාත්තා යාළුවෝ කතා කරනවා. මචං බෙහෙතක් ඇවිල්ලා නියමයි. තමයි තොරතුරක් තමයි අන්න ඒ විදිහට අපි අතර අන්තර් සංනිවේදනයේ හදන්නේ. පැහැදිලිද? දත්තයක් එහෙම අන්තර් සංනිවේදනය ඇති කරන්නේ නැහැනේ. දත්තයකට අන්තර් සංනිවේදනයක් කරන්න බෑ ළමයි. තොරතුරුකට පුළුවන් ළමයි අපේ යාළුවෝ අතර සමාජයේ අතර ගෙදර අපි හැමෝම අතර ළමයි යම් කිසි දෙයක් නිර්මාණය කරවන්න. අන්න බලන්න තොරතුරු. දැන් වස්තිලාගේ වීඩියෝ එකක් බලන්න. වස්තිලා වීඩියෝ එකක් දැම්මහම සමහර වෙලාවට අර්ථවත් නැහැ. සමහර වෙලාවට අර්ථවත් නැහැ. හැබැයි සමහර දේවල් වල අර්ථානුකූල දේවල් තියෙනව නැත්තේ නෑ. එහෙනම් ඒගොල්ලන්ගේ ওই අර්ථය ගැන අපි කතා නොකරෙමු. අර්ථයක් නැති වුණත් ඉතුරු ටික තියෙන හින්දා තමයි මිනිස්සු ඔච්චර බලන්නේ. ඊයේ පැය 24ක් යන්න කලින් වස්තිලාගේ වීඩියෝ එක 1 මිලියන් පහු කළා. 1 මිලියන් ලක්ෂ 10ක් අල්ලුවා වුන්. නේද ළමයි? ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ළමයි. ඒ ඇයි විශ්මයේ දනවනවා.
වස්තිලා වීඩියෝ එකක් දැම්ම ගමන් කට්ටියට ඒ වීඩියෝ එකේ විශ්මය දනවන සුළුභාවය වැඩි. ඒ වගේම පෙරදැනුම් ස්ථාවර කරනවා නේද? ඒ වස්තිලාගේ වීඩියෝ ඇතුලේ හැම වෙලේම තියෙනවා නේද ළමයි? මිනිස්සුන්ගේ ඔළුව වල තියෙන යම්කිසි චූටි දේවල් ඉස්මතු කරන තැන්. නේද? බලන්නකෝ මේ හැම වීඩියෝ එකකම තියෙනවනේ ළමයි මිනිස්සුන්ගේ ඔළුව වල රැදිච්ච දේවල් ඉස්මතු කරන දේවල්. අම්මට මේ මෙතෙන්ට නේද මේ ගැහුවේ? අම්මා මේක නේද මේ කිව්වේ? නේ? ඒක තමයි අලුත් එයාගේ ඒ වීඩියෝ වල ළමයි එච්චර ජනප්‍රිය වෙන්න හේතුව. ඒ කියන්නේ අනුස්ක වස්ති අනුස්ක දන්නවා වටිනා තොරතුරු වල ගති ලක්ෂණ. ඌ මේ පාඩම හොඳට ඉගෙනගෙන තියෙනවා. නේද? ගොඩක් අය ICT කිව්වහම හිතන්නේ වැරදියටනේ. නැත්නම් අද මතක තියාගන්න ළමයි බුලත් පිට කඩයක් දාගන්නත් මේ ටික ඕනි කියලා. ඒ වගේම වස්තිගේ වීඩියෝ එක තොරතුරු අන්තර්සන්නිවේදන මාධ්‍යයක් නෙවෙයිද? ඔය වීඩියෝ එක අහම ඕගොල්ලෝ කතා කරේ නැද්ද? යාළුවෝ කතා කරේ නැද්ද? මේ වීඩියෝ එකක් ආව මෙහෙමයි මාරයි බාන් කියලා ඕගොල්ලෝ එක කතා බහට ලක් කරගත්තේ නැද්ද? ළමයි එහෙනම් ලෝකේ දේවල් හදන්න. හරිද? ඕගොල්ලෝ යම් කිසිම කවදා හරි දවසක මොකක් හෝ ආකාරයකින් තොරතුරු නිර්මාණය කරයි. ඒ තොරතුරු කණ්ඩ පුළුවන් දෙයක් වෙන්නත් පුළුවන්. නැත්නම් පරිගණකයක් කරා ෂෙයා වෙන දෙයක් වෙන්න පුළුවන්. ඩිජිටල් දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ දේ හදන්න ළමයි මිනිස්සු විශ්මය දනවන සුළු විදියට. ඒ වගේ මේ දේ පෙරදැනුම ස්ථාවර කරලා යාවත් කාලීන කරන්න පුළුවන් විදියට හදන්න. ඒ වගේ මේක අන්තර් සංනිවේදන මාධ්‍යයක් කරන්න. රටේ මිනිස්සු කතා වෙන්න ඕනි ළමයි මේ දේ. ලංකාවේ බලන්නකෝ කතාවක් ආවොත් නාටකංකාරයෝ කියලා ආවා. තනමල්ලිල කොල්ලෙක් කියලා ආවා. කූබියෝ කියලා ආවා. මේ දේවල් විශ්මය දනවන සුළුයි නේද? මේවා හැමෝගෙම අන්තර් සංනිවේදන මාධ්‍යයක් බවට පත් වුණා නේද? කවුද මේ දේවල් ගැන කතා කරේ නැත්තේ? නේද? කවුද කතා කරේ නැත්තේ මේ කතා ගැන? අන්න ළමයි ඒකයි මේවා ජනප්‍රිය වුණේ අන්තර් සංනිවේදන මාධ්‍යයට ගැහුවොත් යම් කිසි තොරතුරක් ඒක ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙනවා. ඉතින් මිනිස්සු ළමයි ඕවට බොරු නිවුස් හදාගෙන එහෙම ජනප්‍රිය වෙන්න බලනවා. ඉතින් මේ වගේ කාරණා ගොඩක් මේක ඇතුලේ තියෙනවා. හරිද? හරි. ඉතින් ඔයගොල්ලෝ ඔක තේරුම් ගන්න. හොඳේ. ඔයගොල්ලෝ සින්දුවක් කිව්වත් ළමයි මේ කාරණා ටික ඉස්මතු වෙලා ඉන විදිහට වැඩ ටික කරා. ඔයාලා ගෑල් ළමෙක් එහෙම ඇදුමක් ඇඳත් ඒ ඇදුම අර්ථවත් වෙන්න අදින්න. ඒ ඇදුම දකින්න කෙනා විශ්මය දනවන සුළු විදිහට අදින්න. ඒ කෙනාට පෙරදැනුම මතක් වෙන විදිහට අදින්න. ඒ කෙනා ඔයාව දැක්කහම ගෙදර ගිහිල්ලා ඒව කතා වෙන විදිහට ඇදුම ඇඳොත් ඔයාගේ තොරතුරු සාර්ථකයි. ගෑල් ළමයි මේකප් එකක් දානවා කියන්නේ ඒගොල්ලන්ගේ තොරතුරු ලස්සන කරගන්නවා කියන එකනේ. ඒවා ඔයාලා එළියට බැස්සහන් තොරතුරක් නේ. තීරණ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දිහා දැක්කහම හැමදේම එහෙම මේ ලෝකේ ළමයි මිනිස්සුන්ට වටින්නේ තොරතුරු. ඔන්න මං කිව්වා. නායායෝක කියන්න තියන්න එපා ළමයි. මම එක එකේ පළවෙනි පාඩම මෙතනින් ඉවර කරගන්න. මේක මෙහිම අමාරු කාරණාවක් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතේ කරන කියන දේවල් තමයි ළමයි මේ තියෙන්නේ. ඉතින් එදිනෙදා ජීවිතේ අපිට අවශ්‍ය කරන දේවල් මේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ පාඩම් මේ විදිහට තව පාරක් හම්බ වෙනවා ළමයි. තව ටික දවසකදී ඉස්කෝලේදී. ඉතින් ඒවත් එක සංසන්දනය කරලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේ පාඩම ඔයාලට කොහොමද තේරුනේ? මං කියා දීපු විදිහයි වෙනත් පන්තිවල කියා දෙන විදිහයි තේරුම් අරගෙන ඔයගලන්ට පුළුවන් එතකොට මේ දේවල් වල ඉතිරි දේවල් ටික තනියම තීරණය කරන්න. අපි යන් ඉස්සරහට. තොරතුරු කාලීන විය යුතුය. තොරතුරු කාලීන වෙන්න ඕනි. තොරතුරු කාලීන විය යුතු අතර ඒවා තීරණ ගැනීමට උපකාරී විය යුතුය. ළමයි තොරතුරු කාලීන විය යුතුය. ළමයි මිනිස්සුන්ට ඕනි කාලෝචිත දේවල්නේ මේ දැන් වර්තමානයේ තියෙන දේවල්නේ. මිනිස්සුන්ට වැඩක් තියනවද ළමයි පරණ දේවල්? එහෙනම් තොරතුරක වටිනාකම වැඩි වෙන්නේ ඒ තොරතුර අපේ කාලයත් එක්ක ආවොත්. දැන් කොරෝනා වලට බෙහෙතක් හොයනවා කියන එක හරිම කාලෝචිත මාතෘකාවක්. මේ වෙලාවේ අපිට ඕනි ඒක. අපිට වැඩක් නෑ ළමයි පරණ දේවල්. මම දැන් ඔයාලට කිව්වොත් අපේ අමරදේව ශූරීන්, පණ්ඩිත් අමරදේව ශූරීන් අපේ ලෝකෙන් සමුගත්තා. තමයි ඔයා විශ්මය දනවන සුළු වුණාද? මොන හරි දැනුමක් අලුත් වුණාද? දැන් මම ඕක කිව්වා කියලා ඕගොල්ලෝ පන්ති වුණාට පස්සේ ගෙදර ඇත්ත එක කියනවා. අනේ බලන්නකෝ පණ්ඩිත් අමරදේව සූරීන් මිය ගිහින්නේ. ඇයි ළමයි ඒක ඔයාට දැනුන්නේ නැත්තේ? ඒක අන්තර් සම්මාධ්‍යයක් වුනේ නැත්තේ ඇයි? ඒක කාලීන මාතෘකාවක් නෙවෙයිනේ. ඒක දැන් ගොඩක් කල් අමරදේව සූරීන් මිය ගිහින් ගොඩක් කල්. ජෝතිපාල මහත්තයා මැරලා ගොඩක් කල්. ඒවා කාලෝචිත නෑ ළමයි. මේ කාලයට වැදගත් නෑ. ඔය කාලීන කියන දැන් ඔයාලා දැකලා තියෙනේද ඔය හාමුදුරුවෝ එහෙම බණට එනකොට ගහන්නේ කාලීන ධර්ම දේශනා. ඔය කොටුවේ හාමුදුරුවෝ බණ කියන්නේ කාලීන ධර්ම දේශනානි ළමයි. ඒ කියන්නේ එයා කියන්නේ අඟුලිමාල ගල් පෙරලපු කතන්දර. එයා කියන්නේ ළමයි අතීතයේ උදාහරණ බණවලට ගන්නෑ අතීත කාරණා. එයා වර්තමානයෙන් කතා කරන්නේ. එයා වර්තමානයේ කාලෝචිත මාතෘකා ගන්නෙ. අන්න ඒකයි ළමයි මිනිස්සු ඒවට කැමති. ඒකයි මිනිස්සු ඒවට hina වෙන්නේ. ඒකයි මිනිස්සු එච්චර පොර කාගෙන ඒ බණහන්න යන්නේ. ඇයි? හාමුදුරුවෝ ගැහුවා කාලීන විය යුතුය කියන මාතෘකාවට. චිත්‍රපටයක් වුණා කාලීන වෙන්න එපා. ඔයා කැමතිද ළමයි නිකම් පරණ කාලේ චිත්‍රපටියක් බලන්න? ඔයා කැමති මේ වෙනකොට වර්තමානයේ නැති දේවල් කාර් උඩින් යනවට කැමති. ඒකනේ ළමයි මේ අපේ කවුද මේගොල්ලෝ?
දැන් මම කිව්ව කතාව මොකද්ද? කාර් පදින කාර්. හරි. මතක නැහැ දැන්. ටික ගාලා මතක වෙලා ගියා. ඉතින් ඒගොල්ලෝ දැන් මේ පාර ෆිල්ම් එකේ ගහන්නේ උඩින් යන්න කාර් එක උඩින් යනවා හෙලිකොප්ටර් ප්ලේන් එකෙන් කම්බි දාලා ඇදලා ගන්නවා. ඒ Fast and Furious ලා ඔය හදන්නේ. ඒ කියන්නේ ඇයි මේ මිනිස්සු කැමති එහෙම දේවල් වලට? කාර් බිමින් යනවා කියලා දැන් ඉන්න මිනිස්සු දන්නවනේ ළමයි. ආයෙ කාර් එකක් බිමින් යනවා පෙන්නවා කියලා ඔයාගේ දැනුම ස්ථාවර වෙනවද? යාවත් කාලීන වෙනවද? ඔයා කොහොමද දන්නවනේ කාර් බිමින් යනවා කියලා? දැන් ඔයා කාර් එකක් බිමින් යනවා පෙන්නනවා කියලා ඔයා විශ්මය දනවන සුළු වෙනවද? අන්තර්සංවේදන මාධ්‍යයක් වෙනවද? අම්මේ මාර වැඩියම අද මම චිත්‍රපටයක් බැලුවා. ඒකේ කාර් එකක් පාරේ ගියා. නෑ එහෙම කියන්නකෝ ළමයි. අම්මේ මම අද චිත්‍රපටයක් බැලුවා. මරු අම්මේ පිස්සු හැදිලා ඉන්නේ මට කාර් එක පාරේ ගියානේ. ඒ කාර් එක වතුරේ ගියානේ. කාර් එක කන්දක ගියානේ. වැඩක් නෑනේ. මේ පාර Fast and Furious මොකද කරන්නේ? කන්ද උඩින් දාලා කේබල් එකකින් එහා පැත්තේ කන්දර ගහලා කාර් එකේ අනිත් පැත්තට ගන්නවා. අපි ඒක බලමු. අපි ඒක බලමු ළමයි විශ්මයේ මේ දනවනවද කියලා. රයිට්? කොපිරයිට් වදින්න දන්නේ මේ කවන්නේ. හයි බලලා තියෙනවා ගොඩක් අය. Fast and Furious 9 කියන එකේ ට්‍රේලර් එක බලමු. My life a quarter mile. You dead. All right, Dom. Be compared to you. No one outruns their past. I am more easy. You trying your best to become me. And mine. High performance. Could you kill him? දැන් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දේවල් තමයි මේකේ තියෙන්නේ. To the death. It's not impossible. Little brother. That's your mistake. This is my world. Damn. They got a magnet plane? Hold on. Tell me you're not thinking what I think you're thinking. There's no bridge! Oh, hell no. හරි ළමයි. දැන් එතකොට ඒ ට්‍රේලර් එකේ තියෙනවා මේ සාමාන්‍ය ජීවිතේ කරන්න පුළුවන් දේවල් දෙයි. කාර් එකක් උඩින් යනවා, ප්ලේන් එකක් නේද? යානයක් එනවා, මැග්නට් එකකින් අලෝකන අරන් යනවා. කාර් එකක් යනවා, කන්දට කම්බියක් ගහනවා, එහා පැත්තට යනවා. දැන් සාමාන්‍ය ජීවිතේ මේව කරන්න පුළුවන්ද? බෑන්නේ ළමයි. එහෙනම් හරි කාලෝචිතයිනේ. ඇයි ඒ කාලෝචිතය කියන්නේ? අපිටත් ඕනේ එහෙම දේවල්. කන්දකින් පැනලා එහා පැත්තේ කන්දට යන්න. එහෙනම් ළමයි මේක හරි වටිනවා අපිට. මේ ෆිල්ම් එක එනකන් අපි බලන් ඉන්නේ ඇයි? මේක අපිට ළමයි කාලෝචිත අපිට මේක බලන්න ඕනේ. මේක විශ්මයේ දනවනවා. පෙරදැනුම ස්ථාවර කරනවා. යාවත් කාලීන කරනවා. අන්තර්සංවේදන මාධ්‍යයක්. මාර අර්ථවත් කොහොමද මේව කරන්නේ? මේ කියන ටික ඔක්කොම මේ ෆිල්ම් එකේ තිබුණා නේද ළමයි? මාත් එක්ක එකගද ඕගොල්ලෝ? නේද? මම කියන දේවල් ඕගොල්ලෝ පිළිගන්නවද? මේ කියන හැම කාරණාවක්ම අපි කන බොන කෑම එකේ ඉඳලා බලන ෆිල්ම් එකේ ඉඳලා අපේ ජීවිතේ හැම තැනකම මේ කියන ගති ලක්ෂණ ටික තියෙනවා කියලා ඔයගොල්ලෝ පිළිගන්නවද? ඔය කතා කරපල්ලා බලන්න එක් මයික් එක ඔන් කරලා කතා කරේ නෑ එක්කෙම මැසේජ් එකක් එව්වේ නෑ මම මේ දෙපැත්තම බලන්නේ ඒක මොනිටර් දෙකම බල බල ඉන්නේ මම මේ නේද මේ පැත්තේ Zoom chat එක පේනවා මේ පැත්තෙන් WhatsApp පේනවා මැසේජ් එකේ තියෙන රෙකෝඩ් එක ඉල්ලලා විතරයි කෝ නිකන් ඒ කියන්නේ උත්තරයක් දෙනවා කියන්නේ හැරලා ඉන්නේ කියලා සමිතුණන් හරිය නෑ නැගිටලා ඉන්නේ කියලා ඔන්න දැන් දැනගත්තා මම නේද ඇහැරලා ඉන්නේ කියලා හරි දැනගත්තා මහි ඇහැරලා ඉන්නේ දැන් කොල්ල දෙන්නයි දැන් ඇහැරලා ඉන්නේ පන්තියේ නිකන් බලන්න මැසේජ් එකක් ගහුවොත් තව එක්කෙනෙක් ඇහැරලා දහමිත් ඇහැරලා අශාන් ඇහැරලා නැතව නිදාගෙන නැත්තේ ගොඩක් උන්ට ඉන්නවා ඔය ඉන්නේ හරි නැත්තම් මම මේ ඔහේ කියාදී කියන යනවා ඔන්ලයින් විතරක් දන්නේ නැහැ ඉන්නේ ඔන්ලයින් ලිස්ට් එක නම් පේනවා හරි ඉන්න මේ මම මේ ඔයාලට දැන් උගන්වන්නෙත් ළමයි කාලෝචිත දේවල් මම මේ උගන්වන දේවල් වලිනුත් ඔයගොල්ලන්ගේ පෙරදරුන් ස්ථාවර වෙනවා මම උගන්වන දේවලුත් අන්තර්සංනිවේදන මාධ්‍යයක් මම මේ උගන්වන දේවල් අර්ථවත් මතක තියාගන්න මම මේ තොරතුරක් ඔයගොල්ලන්ට දෙන්නේ
හරි. එහෙනම් අද ඉඳලා වැඩ කරනකොට මතක තියාගන්න මම මේ කියන වටිනා තොරතුරු වල ගති ලක්ෂණ ටික එකතු කරගෙන වැඩ කරන්න. පැහැදිලිද? ඔයගොල්ලෝ ඕනිම දෙයක් කරන්න ළමයි ඒ දේ ජනප්‍රිය වෙනවා. ඒ දේ ජනප්‍රිය වෙනවා. දැන් මම මේ දෙන්නේ තොරතුරක්නේ. මම මේ සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට උගන්වනවද? මේ මටත් පුළුවන් මේ මගේ පිටිපස්සේ white board එකක් ගහගෙන ළමයි white board එකේ ලියන ගමන් ඕගොල්ලන්ට උගන්වන්න. පේන්නේ හරියට අරව නෑ මේව නෑ මොකටද මං ඉච්චක දාගලන්නේ? නේද? දැන් මම මේ මුහුද නේද? මුහුදක් ගාව මම මේ උගන්වනවා. මේ තියෙන මගේ white board එක. white board pen එක. ඉතින් මේක අවුලක් නෑනේ මට. ඒතකොට එතන ළමයි විශ්මය දරන සුළුභාවයක් තියෙන්න එපා. මේක කාලෝචිතයිනේ. මේ වෙනකොට ලෝකේ පාවිච්චි කරන්න තියෙන හොඳම ටෙක්නොලොජි ටිකනේ ඔය. හරිද? ඉතින් ඒකට මම මේ කරන්නේත් එහෙම දෙයක්. අපි හැමෝම මේ ලෝකේ ළමයි මේ දේවල් හරියට කරොත් ළමයි අපිට හරි දෙයක් කරගන්න පුළුවන්. right. එහෙනම් අපි දැන් ඔන්න හොඳටම වටිනා තොරතුරු වල ගති ලක්ෂණ දන්නවා ළමයි. එහෙනම් දැන් ඔයාලට මම ට්‍රේල් එක පෙන්නුවෙත් ඒකයි මිනිස්සුන්ට හැම වෙලේම කාලෝචිත වෙන්න ඕනේ. ඔයගොල්ලෝ කතා කරන දේවල් කාලෝචිත වෙන්න. යාළුවෙක් එක්ක කතා කරද්දී කාලෝචිත දේවල් කතා කරන්න. නේද? YouTube එකේ වීඩියෝ එකක් වුණත් බලද්දි ළමයි අපි කැමති කාලෝචිත දේවල් වලට. පරණ මගුල් අපිට වැඩක් නෑ ළමයි දැන්. නේද? පරණ කාලේ දේවල්. හැබැයි පරණ දේවල් වලටත් ආස වෙන අවස්ථා තියෙන ඕනි තරම් පරණ ෆිල්ම් එහෙම අලුත් විදිහට අපි බලන්නේ. නමුත් ඒ දේවල් වල විශ්මය දනවන සුළු දේවල් තියෙනවා. තේරුණාද ළමයි? ඒක කාලෝචිත වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේ විශ්මය දනවනවා වෙන්න පුළුවන්. එහෙනම් ඇති. කොහෙන් හරි යන්න ඕනේ. එක පැත්තකින් එන්න ඕනේ. right. ඉහත ගති ලක්ෂණ වලින් යුක්ත තොරතුරුක වටිනාකම් සහ ගුණාත්මක බව සඳහා බලපාන සාධක. ඉහත ගති ලක්ෂණ වලින් යුක්ත තොරතුරුක වටිනාකම සහ ගුණාත්මක බව සඳහා බලපාන සාධක. ඔන්න. අදාළත්වය අපි කතා කරා. තොරතුරක් අනිවාර්යෙන් අදාළ වෙන්න ඕනේ පුද්ගලයාට. ඒක පුද්ගලයා අනුව අදාළ වෙන්නේ. හොදේ ළමයි. දැන් මෙහෙමනේ ළමයි මේ බලන්න. දැන් ළමයි අපි මෙහෙම කයක් කිව්වොත් මේ පාර උසස් පෙළ ප්‍රතිඵල ආපු ළමයිට හරිද මේ පාර උසස් පෙළ ආපු ළමයිව ලබන මාසේ කැම්පස් ගන්නවා. ඔන්න හොඳ තොරතුරක් හොදේ. මේ පාර උසස් පෙළ ප්‍රතිඵල ආපු ළමයිව ලබන මාසේ කැම්පස් එකට ගන්නවා. තොරතුරක්. අදාළද? ඕගොල්ලන්ට අදාළද? මේ තොරතුරු ඕගොල්ලන්ට අදාළද? ඕගොල්ලන්ට අදාළ නෑනේ ළමයි. ඕගොල්ලෝ උසස් පෙළ ලිව්වේ. එහෙනම් ඕගොල්ලන්ට මේක වැඩක් නෑනේ. ඕගොල්ලන්ට මේක වැඩක් නෑනේ. තේරුණා නේද දැන් ඕගොල්ලන්ට? අපිට අදාළ නෑ ඕගොල්ලන්ට අදාළ නෑ. මතක තියාගන්න යම්කිසි දෙයක් නිර්මාණය කරද්දී අදාළ පිරිස වැඩි වුණොත් තමයි ඒකේ ජනප්‍රියත්වය වැඩි වෙන්නේ. දැන් මෙහෙම ළමයි. දැන් ෆිල්ම් එකක් ගහනවා වැඩිහිටියන්ට පමණයි කියලා. වැඩිහිටියන් පමණයි දාලා ඕගොල්ලන්ට අදාළ නෑනේ. ඒකනේ ළමයි ලෝකේ ෆිල්ම් ගහනකොට ගොඩක් වෙලාවට පොඩි ළමයි වල්ලලා ගහන්නේ. එතකොට මොකද වෙන්නේ? පොඩි ළමයිට තනියෙන් ගිහින් ෆිල්ම් බලන්න බෑනේ. ඒතර අම්මා තාත්තා ඔක්කොමත් එක්ක තමයි යන්නේ. පවුලේ හැමතෙම. ඒතර මොකද වෙන්නේ? ජනප්‍රියත්වය වැඩි. මුදල් හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. දැන් රෙදි කඩයක් දානවා. රෙදි කඩයක් දාලා කියනවා මේකේ රෙදි තියෙන්නේ පිරිමින්ට විතරයි. ඒතර මොකද වෙන්නේ? ගෑනුන්ට අදාළ නැහැනේ. වැඩක් තියෙයිද? එහෙනම් අදාළත්වයේ හැම වෙලෙම දෙයක් හදනකොට ළමයි නිර්මාණය කරනකොට පොදුවේ හැමෝටම අදාළ වෙන්න හදන්නේ. නේද? දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එහෙම හදලා හරියන දැන් මම ඔය කාරණා කියා දුන්නා මතකද ඉන්ටර්නෙට් එකේදී? ඉන්ටර්නෙට් වල ඇඩ් වලදී දැන් මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදලා හරියන ළමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක අදාළ වන්නේ යම්කිසි පිරිසකට පමණයි කියලා. නේද? එහෙනම් ටීවී එකට එහෙම ළමයි වැඩ කරන්න අමාරුයි. රයිට්. එහෙනම් අදාළත්වයේ කියන එක හොඳට හොතලා බලන්න. සම්පූර්ණත්වය කම්ප්ලීට්නස්. දැන් මම තොරතුරක් දෙනවා ඔයාට සම්පූර්ණ නැහැ. එහෙම වුණොත් මොකක් වෙයිද? තොරතුරක් දෙනවා සම්පූර්ණ නැහැ. ළමයි ලබන සතියේ පන්තිය පොයක් තියෙනවා. මොකක් හරි බලමුකෝ. එහෙම කියනවා. ලබන සතියේ පන්තිය අපි මොනවා හරි කරන්න ඕනි කියලා එහෙම නිකන් තොරතුරක් ලබන සතියේ පන්තිය අපි පොඩ්ඩක් කතා කරලා බලමුකෝ 28 වෙනිදා මොකද වෙන්නේ කියලා. එච්චරයි සම්පූර්ණ නැහැ. දැන් ඔයා දන්නේ නැහැ පන්තිය තියෙනවා කිව්වද නැහැ කිව්වද වෙන දවසක් දැම්මද මොකුත් ඔයා දන්නේ නැහනේ. ඒ කියන්නේ ළමයි සමහර චිත්‍රපටි තියෙනවා. සම්පූර්ණ නැහැ. එකපාරට ඉවර වෙනවා. එහෙම වුණොත් මොකක් වෙයිද? දැන් කෑම එකක් කනවා ළමයි කෑවට නිකන් සම්පූර්ණ නැහැ. කෑම එක කෑවේ නෑ වගේ. ඇදුමක් ඇන්දාම සම්පූර්ණ නෑ ඇදුම. පැහැදිලිද ඔයාලට? එහෙම වෙන්න තියන්න එපා ළමයි. වටිනා තොරතුරක් ළමයි සම්පූර්ණ වෙන්න ඕනි. සම්පූර්ණ කම්ප්ලීට් A to Z එක වෙන්න ඕනි. දැන් වාහනයක් අරන් එනවා වාහනේ ළමයි මේ රෝද නෑ. ඉතින් සම්පූර්ණ නෑනේ ළමයි. නේද? කිඹුල බනිස් ගෙඩියක් ගන්නවා කිඹුල බනිස් ගෙඩියේ සීනි නෑ. ඉතින් සම්පූර්ණ නෑනේ ළමයි. පැහැදිලි නේද? හරි. කම්ප්ලීට්නස්. ඊගාවට නිවැරදිතාවය ඇකුරසි එක. නිවැරදිතාවය. මොකද්ද මේ නිවැරදිතාවය කියන්නේ? ළමයි දැන් තොරතුරු කියලා බොරු කියලා හරියනවද? තොරතුරුකට බොරු කියලා හරියනවද? බොරු කියලා බෑ. දැන් ෆිල්ම් එකක බොරු පෙන්නනවා. ඒ කියන්නේ කාර් එකක එකපාරට ළමයි අගාරු වලට යනවා. කාර් එකක් එහෙම එකපාරට කන්දකින් දාලා අගාරු වලට යනවා. ඒක පට්ට බොරුනේ.
එහෙම කරන්න බෑනේ. දැන් ඔයාලට මම පෙන්නපු ට්‍රේලර් එකේ නම් හිතා ගන්න පුළුවන්. එහෙම කරන්න නම් පුළුවන්නේ. කාන්දමක් ගෙනල්ලා කාර් එකක වහලේ අලෝගන යන්න පුළුවන්නේ. නේද? ඒක හිතන්න පුළුවන්නේ. බෑ තමයි. නමුත් අපිට හිතන්න පුළුවන් ඇති කියලා. නේද? හැබැයි සමහර දේවල් තියෙනවා ළමයි පට්ට බොරු. දැන් කාටුන් වල ළමයි මෙහෙම චප්ප වෙනවා. ආයෙ මෙන්න මිනිහා නැගිටිනවා. නේද? චප්ප වෙනවා ආයෙ නැගිටිනවා. ඒකට හේතුව තමයි පොඩි උන් ළමයි නිවැරදිතාවය දන්නේ නැහනේ. පොඩි උන් දන්නවා දේව ඇත්තද බොරුද කියලා. පොඩි උන්ගේ මොලේ දියුණු වෙලා නැහනේ. ඉතින් පොඩි උන්ට දත්ත පෙන්නුවාන් ඇති. පොඩි උන්ට තොරතුරු පෙන්වන්න ඕනේ නැහැ කාටුන් වල. ඒ නිසා ඕගොල්ලෝ ඒව හරියට තේරුම් ගන්න. හැබැයි වර්තමානයේ පත්තරයක උනත් බොරු දාන්න බෑ. නේද? නිවුස් වලට බොරු කියන්න බෑ. ඇඩ් වලට බොරු දාන්න බෑ. එහෙනම් නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම අපි කතා කරා කාලානුරූපී වෙන්න ඕනේ. ටයිම් ලයින්ස් මම කියා දුන්නා. පිරිවැයට වටිනාකමක් තිබීම හොඳට මතක තියාගන්න. පිරිවැයට වටිනාකමක් තිබීම. ඒ කියන්නේ ළමයි මේ ලෝකේ මිනිස්සු කෝටි ගණන් වියදම් කරලා ෆිල්ම් හදනවා. අනේ ෆිල්ම් එක පෙන්වුවට පස්සේ වියදම් කරපු මුදලවත් ලැබෙන්නේ නැහැ. ඉතින් වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරි ෆිල්ම් එකක් ගහලා මොකටද ළමයි? නේද? ඔයා ළමයි කෑම කඩයක් දාලා කෑම විකුණනවා. කෑම ටික විකුණලා ඉවරුනාට පස්සේ පාඩුයි. කියන්නේ රයිස් හදලා විකුණන්නේ රයිස් එකක් ඔයා රුපියල් 100ට විකුණන්නේ. වැඩක් නැහැ නේද එහෙනම්? අඩු ගානේ පිරිවැයට වටිනාකමක්. ඔයා පිරිවැයක් යොදනවා යම්කිසි කොස්ට් එකක් දාලා තමයි ඔයා මේ දේ කරන්නේ. ඒ දෙයට වටිනාකමක් තියෙන්න බෑ. දැන් මම ළමයි මෙතන ඔන්ලයින් සෙටප් හදාගෙන ස්ටුඩියෝ වගේ ලොකු කැමරා දාලා ලොකු මයික් දාලා පට්ට වියදමක් දරලා උගන්වනවා. අනේ ළමයි නෑ. දැන් ළමයි ආදායමට වඩා වියදම වැඩි. එහෙනම් මං සාර්ථකයිද ළමයි? එහෙනම් මං සාර්ථක නැත්තේ ඇයි? මං උගන්වන දේවල් වලට අදාළ නැහැ. මං උගන්වන දේවල් සම්පූර්ණ නැහැ. මං උගන්වන්නේ බොරු. මං උගන්වන්නේ කාලානුරූපී දේවල් නෙවෙයි. එහෙනම් කොහෙන්ද ළමයි මගේ පිරිවැයට වටිනාකම? පැහැදිලි නේද? කෑම කඩයක් දැම්මත් ඇදුමක් ගත්තත් දැන් ඔයගොල්ලෝ ඇදුමක් අදිනකොට ඒ අදින්නේ ඔයා ඒ ඇදුමට ගෙවන මුදලට සාධාරණයක් තියෙනවා නන්නේ. එහෙනම් ලෝකෙ මිනිස්සු කැමති නෑ ළමයි එහෙම ලොකු ගණන් වියදම් කරන්න. දැන් වස්තිලගේ වීඩියෝ එකේ පිරිවැයට වටිනාකමක් තියෙනවනේ ළමයි. වස්තිලා බර වියදමක් දරනවා. ඇයි ඒගොල්ලෝ එච්චර වියදමක් දරන්නේ? ඒගොල්ලන්ගේ වීඩියෝ එක කාලානුරූපී. නිවැරදිතාවය තියෙනවා. සම්පූර්ණයි වීඩියෝ එක. ඒ කොහෙන්වත් වීඩියෝ එක බලුවන් තේරෙන්නේ නැති දැන් නෑ. අදාළයි අපි හැමෝටම. උන්ට පිරිවැයට වටිනාකමක් තියෙනවනේ ළමයි. බලන්නකො පැය 24න් 1 මිලියන් ගියා කියන්නේ. උන්ට ඒ වීඩියෝ එකෙන් කීයක් හම්බ වෙයිද YouTube එකේ? ස්පොන්සර්ස්ලා කොච්චර සල්ලි ගෙවලක් තියෙන්නේ? හරි. එහෙනම් අන්න එහෙමයි මේක සිද්ධ වෙන්නේ. ඊගාවට තේරුම් ගත හැකි වීම understandability එක. ළමයි සමහර ෆිල්ම් තේරෙනවා නේද? ඕගොල්ලෝ හේ බලන් ඉන්නවා තේරෙන්නේ නැහැ. ඔහේ බලන් ඉන්නව කරේ මොකද්ද බං ඔය ෆිල්ම් එක අනේ මන්ද බං මාත් ඔහේ බලන් ඉන්නවා. පොතක් කියවනවා. මොකද්ද බං ඔය පොතේ තියෙන්නේ? දන්නේ නැහැ බං ඔහේ කියවනවා. සින්දුවක් ඇහුවම මොකද්ද බං මේ සින්දුව? අනේ මන්ද බං මියුසික් එක නම් අහන් හිටියා සින්දුව නම් තේරුන්නේ නැහැ. ලෝකෙ ගොඩක් දේවල් තියෙනවා ළමයි තේරුම් ගන්න බැරි දේවල්. තොරතුරක් තේරුම් ගන්න බැරි වුණොත් වැඩක් නැහැ ළමයි. දැන් මම මේ උගන්වන දේ තේරෙන්නේ නැත්තම් මම මේ උගන්වන දේවල් වල තේරුම් ගන්න බැයි නම් ඔයා මංගාවි දීද ළමයි? ඉන්නේ යනවා. එහෙනම් මට පිරිවැයට වටිනාකමක් නැහැ. මං උගන්වන්නේ තොරතුරු. මං උගන්වන තොරතුරු අර පැහැදිලි වෙන්න ඕනි. තේරෙන්න ඕනි. එහෙනම් ඔයාලා උනත් ලෝකෙ මේ දේවල් හොද්දට ඔළුවේ තියාගන්න ළමයි. මේ දේවල් එකතු කරගත්තොත් ඔයාගේ ජීවිතේට ඔයාට ලස්සන සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඒ වගේම විශ්වාසනීයත්වය. ළමයි ඔයා මාව විශ්වාස කරනවා නේද? ඔයා මාව විශ්වාස කරන නිසා මට ඔයාට බොරු කරන්න බෑ. එහෙනම් විශ්වාසනීයත්වය මතක තියාගන්න. මං දෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනි. reliability. ඒ වගේම පරිශීලකයාගේ අවශ්‍යතා සපුරාලීම meet the user needs අන්තිම එක. පරිශීලක ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද? ICT ඉගෙන ගැනීම. මම මේ කරන දේ ඔයා ICT ඉගෙන ගන්න නැත්තම් මම ඔයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා නැහැ නේ ළමයි. ඔයා මේ පන්තියට එන්නේ ICT ඉගෙන ගන්න. ඒක තමයි ඔයාගේ අවශ්‍යතාවය. ඒ එන්නේ ඔයාට මේ පන්තිය අදාළ හින්දා. ඔයා එන්නේ මම මේ පැය දෙක ඇතුළත සම්පූර්ණ උගන්වන හින්දා. ඔයා එන්නේ මම උගන්වන දේවල් නිවැරදින හින්දා. ඔයා එන්නේ මම උගන්වන්නේ කාලානුරූපී දේවල් හින්දා. ඔයා එන්නේ ඔයාගේ පිරිවැයට මගේ පන්තියෙන් වටිනාකමක් ලැබෙන හින්දා. ඔයා එන්නේ මම උගන්වන දේවල් තේරුම් ගන්න පුළුවන් හින්දා. ඔයා එන්නේ මාව විශ්වාස නිසා. ඔයා එන්නේ ඔයාගේ අවශ්‍යතා සපුරන නිසා. මෙතන තියෙන කෑලි 8ම මගෙන් ලැබෙන හින්දායි ඔයා මෙතෙන්ට එන්නේ. නැත්තම් ඕනි තරම් ගුරුවරු ඉන්නෝනේ ළමයි ඔන්ලයින් උගන්වන. හැබැයි සමහර අය ගාව සම්පූර්ණත්වේ නැහැ. සමහර අය ගාව නිවැරදිතාවේ නැහැ. සමහර අයගේ උගන්වන දේවල් කාලානුරූපී නැහැ.
මම මේ දැන් පක්කාල පාස් ඔෆ් පීරියස් එහෙම උදාහරණයක් අරන් පෙන්නුවේ ඒක කාලානුරූපී ළමයි. සමහරු ගාව හැමදේම තියෙනවා. තේරුම් ගන්න බෑ. සමහරු ගාව ඔක්කොම තිබ්බත් විශ්වාස නැහැ. කොයි වෙලේ දාලා යයිද දන්නේ නැහැ. මේක තියෙනව නේද ළමයි ලව් කරන්න ගියත්. ලව් කරන්න ගියත් මේක තියෙනවා. එහෙනම් මේ කියන කාරණා ටික මේ ටික ආයි බලන්න. ආයි බලලා ළමයි ආයි හොඳට පාඩම් කරලා ආයි කියව ගන්න. එතකොට ඔයාලට තේරෙයි මේ ජීවිතේ හරි සුන්දරයිනේ මේ කියන දේවල් ටික මේ විදිහට තිබුණා නම් මේ ජීවිතේ ලස්සනට යන්න පුළුවන් නේද කියන එක තේරුම් ගන්න. ඒකයි කියන්නේ ICT කියන්නේ ළමයි ජීවිතේට එහා ගිය පාඩමක් මට නම්. මේ පාඩම ඇතුළේ අපේ ජීවිතේ ඉගෙන ගන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. මේ පළවෙනි පාඩම් වලින් ගන්න පුළුවන් දේවල් හරය ගන්න. අරගෙන ඔයගොල්ලෝ මේ දේවල් ජීවිතේට සම්බන්ධ කරගන්න. මම හැමදාම කියන්නේ විෂයට එහා ගිය දේවල්. විෂය විතරක් උගන්වන්න එක නිකන් ඉඳලා වැඩක් නැහැ. මේ කාරණා ටික නිකන් ඔහේ කියවන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕනේ නම් අද ටෙස්ට් කරන්න. මම කියන දේ විශ්වාසද කියලා බලන්න. YouTube එකේ පළවෙනි පාඩම උගන්වන වීඩියෝ බලන්න. වෙන ගුරුවරු YouTube එකේ පළවෙනි පාඩම උගන්වන වීඩියෝ. මේවා මෙහෙම කියා දෙන්නේ නැහැ ළමයි නිකන් ඔය අදාළත්වයේ සම්පූර්ණත්වයේ නිර්විතාවය කියලා ඔහේ පස්සට ගියා පැන්නටක් ගාලා. ඒකට හේතුව තමයි මේ දේවල් උන්ගේ ජීවිතේටවත් දාගෙන නැහැ. ඉතින් උන්ට කොහොමද ළමයි ගමනක් යන්න පුළුවන්? මම ඕගොල්ලන්ගේ ජීවිතේට දාගන්න කියලා මම මගේ ජීවිතේටත් මේ ටික දාගෙන තමයි ළමයි මම මේ කෑලියට මේ විදිහට ඕගොල්ලන්ට තොරතුරු ගැන කියලා දුන්නේ. මට මේක විනාඩි 5න් උගන්වන්න තිබ්බා. නමුත් එහෙම කළා වැඩක් නැහැ. ඕගොල්ලෝ විභාගෙට A එකක් B එකක් ගත්තත් S එකක් W එකක් ගත්තත් ජීවිතේ ඊට වඩා ඉස්සරහින් ඉන්න ඕනි. රිසල්ට් එකට ජීවිතේ මනින්න තියන්න එපා. රිසල්ට් එක කුමක් වුණත් ජීවිතේ ඉස්සරහට යන්නේ ළමයි ගොඩක් වෙලාවට මේ දේවල් ජීවිතේට දාගත්ත මිනිස්සු. නිසා රිසල්ට් එකට එහා ගිය දැනුමක් ලබා ගන්නයි අපි මේ හදන්නේ. හරි. ඉතින් මෙතනින් මේ කාරණා ටික ඉවරලා අපි ඊගාවට යනවා තොරතුරු වල කාලීන වටිනාකම කියන මාතෘකාවට. හරි. මේක අපි කරලා පන්තිය නවත්තමු. තොරතුරු වල කාලීන වටිනාකම. The golden rule of information. මේක පුනා විභාගෙට අහපු ප්‍රශ්නයක්. පන්න අපෙන් අහපු ප්‍රශ්නයක්. තොරතුරු වල කාලීන වටිනාකම කියන එක ළමයි. අපි ඔකට කියන්නේ the golden rule of information. මේ කොල්ලෝ වලටත් කියා දීලා තියෙනවා. තොරතුරු බලාගන්න. තොරතුරු වල වටිනාකම තීරණය වන්නේ එහි නවීන බව මතය. මම මේක හැම වෙලෙම කියවහනේ ළමයි. නවීන වෙන්න ඕනේ. අපිට වයසට ගියාම ළමයි එන්නේ අපි ගාවට. තොරතුරක් නවීන මං කියා දෙන දේවල් අලුත් වෙන්න ඕනි ළමයි. මේක මුළු විෂය ඇතුළෙම තියෙන්න ඕනි. හැම විෂයක් ඇතුළෙම තියෙන්න ඕනි. හොඳට මතක තියාගන්න. ඔයා ගුරුවරයෙක් තෝරගන්නකොට ගුරුවරයා උගන්වන දේවල් නවීනද බලන්න. නිකම්ම පාඩම කියා දෙනවද කියලා බලන්න එපා ළමයි. එහෙම තමයි ගොඩක් අය ප්‍රසිද්ධ ගුරුවරු ගොඩක් එහෙමයි. නිකම්ම පාඩම කියා දීගෙන යනවා. ඒගොල්ලන්ගේ ප්‍රසිද්ධියෙන් වාසි ගන්නවා. ළමයා දන්නේ නැහැ ළමයා අහුවෙලා. නේද? දැන් ප්‍රසිද්ධ ගායකයෝ වුණත් එහෙමනේ. කියන මගුලක් නැහැ කියන සින්දු වල තේරුමකුත් නැහැ. නමුත් ඔගේ ප්‍රසිද්ධියට අපි අහුවෙලා. ඇයි ඌ පළවෙනි පාර හොඳ සින්දුවක් කියලා ප්‍රසිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඌ කියන සින්දු මෙලෝ රහක් නැහැ. හොඳට හිල බලන්න. ඔය ගොඩාක් එක සින්දුවකින් ජනප්‍රිය වෙච්ච උන්ගේ පස්සේ සින්දු ටික බලන්නකෝ. අර තරම් ජනප්‍රිය නැහැ. නමුත් ඔගේ ප්‍රසිද්ධියට අපි අහනවා. ඌගොල්ලෝ යනවා. සමහර කතාවල ටීවී එකේ යන පළවෙනි 2 3 4 කියන කෑලි එපිසෝඩ් ටික හරි ලස්සනයි. නියමයි. ඒ ප්‍රසිද්ධියෙන් උන් ඊට පස්සේ දැන් බේනවද? දැන් සිදු මුලින් ආවේ කොහොමද? දැන් තියෙන්නේ කොහොමද? අප්පිරියයි. දෙවෙනි හිම සංගීතේ මුලින් ආවේ කොහොමද? දැන් තියෙන්නේ කොහොමද? අර ප්‍රසිද්ධිය නිසා ළමයි අරුන් අපිව දැන් පාවිච්චි කරනවා. අපි අහුවෙලා. අපි ඇඩික්ට් වෙලා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු අහුවෙලා තියෙන්නේ කියලා. ඕක තමයි ළමයි අධ්‍යාපනයේට වෙන්නේ. මුලින් ගන්න ප්‍රසිද්ධියෙන් පස්සේ ළමයි ටික අල්ලගෙන ඔහේ නිකන් ළමයි දොඩෝ ඉන්නවා විතරයි. අවසාන කාලේ ළමයි ඉගෙන ගත්ත දෙයක් නැහැ. ළමයි 300 500 1000 ඉන්නකොට ඉතින් ඕකෙන් එකෙක් කොහොමත් රිසල්ට් එකක් දානවා තමයි. ඌ වටේ පන්ති වලට යනවා. මේ පාරේ එක උනේ. මේ පාරේ ලංකාවේ ICT එක්ක පළවෙනියා වෙච්ච එක්කෙනා ගුරුවරු 7 දෙනෙක් බිහි කරලා ළමයි. සාමූහික ප්‍රයත්නයක්. ලංකාවේ පළවෙනියා වෙච්ච ළමයා ලංකාවේ පළවෙනියාද බන්දව. ගුරුවරු 7 දෙනෙක් බිහි කළා ළමයි. ඒකට හේතුව ළමයි ලංකාවේ පළවෙනියා වෙලා තියෙන්නේ ගුරුවරු 7 දෙනෙක්ගේ පන්ති ගිහිල්ලා. පළවෙනි පාරම ගියේ ගුරුවරයා හරියට ළමයි තේරෙන්න ඉගැන්නුවා නම් ඌ ඇයි ළමයි වටේ යන්නේ නැහනේ. නේද වටේ යන්නේ නැහනේ. පළවෙනි ආදරේ හරියට හම්බුණා නම් මොකටද තවත් ආදර? ගයි පළවෙනි තැන වැරදුනොත් එහෙම ළමයි එතන ඉඳන් ජීවිතේම වර්ධිනවා. තේරුම් ගන්න හොඳට හොදේ. මේ කියන කාරණා ටික දැන් මම ඔයාට වැරද්දුවොත් ඔයාට සිද්ධ වෙනවනේ තව කෙනෙක් ගාවට යන්න. අපෝ එපා වුණා අන්න අර අපිව අතෑරිය පන්ති ටික හරියට කරේ නැහැ. ඔන්ලයින් ටික හරියට කරගන්න බැරි වුණා. පන්ති දාන වෙලාවට නෙවෙයි පන්ති දාන්නේ. හරිද 8ට කිව්වහම පටන් ගන්නේ 9ට. හරියට උගන්නන්නේ උගන්න අධි කම්පියුටර් එක යනවා කියනවා අරවා කියනවා මේවා කියනවා ඔන්ලයින් කාරණා මෙන්න මෙහෙමයි එහෙම කළා නෑ නේ ළමයි මම මේක ඇතුලේ වාට විශ්වාස කරන්න පුළුවන් දෙයක් තියෙනවා ඒ නිසා ඒවා එන්නේ හැබැයි මම ඔයාව අනාථ කරොත් අර තව කෙනෙක් ගාවට යන්න වෙනවා ඔහොම ඔයාගේ ජීවිතේ වැරදි යනවා ළමයි වටේ ඒකයි කියන්නේ වටේ යනවා කියලා රයිට් ඉතින් මේ හැම දෙයක්ම හරියට තේරුම් ගන්න මොකද ඔයගොල්ලෝ පොඩි ළමයි නෙවෙයි ඉස්සරහට ජීවිතේ ලොකු ජීවිතේ තීරණ ගන්න හදන කට්ටිය
ඒ නිසා ළමයි මං කියන දේවල් වලින් ගන්න පුළුවන් දේවල් අරගෙන ඔයගොල්ලන්ගේ ජීවිතය ලස්සන කරගන්න. right. තොරතුරු වල වටිනාකම තීරණය වන්නේ එහි නවීන බව මතය. right. එමෙන්න යම් තොරතුරුක උපරිම වටිනාකම රඳා පවතින්නේ එම තොරතුර ලබා ගන්නා මොහොතේය. highlight කරගන්න ළමයි උපරිම වටිනාකම රඳා පවතින්නේ එම තොරතුර ලබා ගන්නා මොහොතේය. Value of the information is decided according to its freshness නවීන බව. Information has a maximum value at the time it is created or released. Maximum value එක තියෙන්නේ ඒක release කරපු මොහොතේ. Maximum value of at that the time is this create or release. මෙය තොරතුරු සහ සැබැදි ස්වර්ණමය න්‍යාය golden rule of information ලෙස හැදින්වේ. තොරතුරක වටිනාකම තියෙන්නේ තොරතුර බිහි වෙන මොහොතේමලු. ඒකට අපි කියනවා ළමයි ස්වර්ණමය න්‍යාය කියලා. තොරතුරු හා සැබැදි ස්වර්ණමය න්‍යාය. ඒක ඉංග්‍රීසියෙන් කියනවා golden rule of information. මේන් අදහස් වන්නේ කාලයත් සමග තොරතුරු වල වටිනාකම අඩුවන බවයි. අන්න highlight කරගන්න ඒකත්. මේන් අදහස් වන්නේ තොරතුරු වල වටිනාකම කාලයේ සමග තොරතුරු වල වටිනාකම අඩු වෙන බවයි. ළමයි කාලයත් එක්ක තොරතුරු වල වටිනාකම අඩු වෙනවා. ඔක මම කිව්වා ගිය සතියේ මම කියන්නම් කියලා. අඩු වෙනවා. මේ පහතර උපසරණයෙන් පෙන්වා දීම හැක. හරි. This is called the golden rule of information. This means the value of information decreases along with the time. Decreases along with the time කියලා ගහගන්න එතන. Decreases along with the time. අඩු වෙනවා. තොරතුරු වල වටිනාකම කාලයත් එක්ක. මේ රූපසරහන හොඳට මතක තියාගන්න. ගිය අවුරුද්දේ විභාගෙත් ඔය රූපසරහන ආවා. MCQ එකකට 2019 A level paper එකේ මේක ආවා. 2018 A level paper එකේ ඇවිල්ලා තියෙනවා. දිගටම අහලා තියෙනවා. ඉස්කෝලවලත් පුන අහනවා. තොරතුරු සහ සැබැදි ස්වර්ණමය න්‍යාය the golden rule of information value එකයි time එකයි බලන්න. ළමයි තොරතුරක වටිනාකම උඩටම ගිහින් තියෙන්නේ කාලයට ලං වෙලා තියෙද්දි නේද? කාලයට ශූන්‍ය අවස්ථාවේ තොරතුරු වල වටිනාකම වැඩි. කාලයට ශූන්‍ය අවස්ථාවේ තොරතුරු වල වටිනාකම වැඩි. මේ බලන්නකො ඔකට මම හොඳ උදාහරණයක් කියන්නද ළමයි. ළමෙක් හම්බ වුණාම නේද ළමයි හැමෝම මේ ළමයව බලන් දෙන්නේ. ළමෙක් හම්බුණා කිව්වහම ළමයි ඉතින් හරි හොඳ නිවුස් එකක් නේද නෑද අයෝ ටික ඔක්කොම ඉතින් සබන් අනම්මනම් අරගෙන එනවා. හරි දැන් ළමයි දැන් ඕගොල්ලෝ ඉපදිලා ඉන්නේ. නේද ඕගොල්ලෝ මම හිතන්නේ 2000 කීයද? 2000ද 2001ද 2003ද? හරි 2003 හරි ඕගොල්ලෝ ඉපදුනානේ. අනේ ඕගොල්ලන්ගේ ඥාති කාට හරි ඔයාව ඉපදුනහම බලන් දෙන්න බැරි වෙලා. මෙන්න දැන් එනවා සබන් අරගෙන. අනේ පුතා 2004 නේද? හරි වෙන්නේ මලිදු හරි සමිදු අෂාන් ඔන්න දැන් එනවලු සමිදුලා ගෙදර. අනේ සමිදු පුතා බලන්නකො 2004 ඉපදුනා කියලා ආරංචි වුණා. බැරි වුණානේ එන්න මේ 2021 වත් බලන් ආව කියලා සබන් අරන් එනවා. ඔයාව බලන්න නේද? වැඩක් තියනවද ළමයි දැන් ඇවිල්ලා මේ අවුරුදු මේ 18ක 17ක 16කකින් බලන්න. මලගයක් වුණාමනේ මලගෙදර යන්නේ. මලගයක් වුණා කිව්වහන් තොරතුරු හරියට වටිනවා. මේ මැරිලාලු. දැන් අවුරුදු 5කින් විතර යනවා. අනේ සීයා මැරෙනකෝ එන්න බැරි වුණානේ බලන්නකෝ. ළමයි අවුරුදු 5කින් මලගෙදරක ගිහින් වැඩක් තියනවද ළමයි? වස්තිලගේ වීඩියෝ එක දාපු ගමන් නේද හැමෝම බලන්න පොරකන්නේ. නේද? දැන් වස්තිලගේ පරණ වීඩියෝ එකක් ඔයා බලලා වැඩක් තියනවද? වැඩක් නැහැ. කාලයත් එක්ක වටිනාකම අඩු වෙලා. ඔය ගායකයන්ට නනුලියන්ට වෙන්නේ ආව ගමන් අම්මෝ මාර වටිනවා. පස්සේ දැන් Apple iPhone එක දැන් iPhone 6 ළමයි රිලීස් කරපු කාලේ මට මතකයි. අම්මෝ ඒ තරම් දෙයක් නෑ අපිට ළමයි හීන. iPhone එකක් ගන්නවා ඒ කියන්නේ ඒ කාලේ ගන්නවා කියන්නේ 6X එකක් වැඩක් නෑ ළමයි කතා කරලා. මේ දැන් ඕනි තරම් 6X තියෙන්නේ ඔය බල්ලන්ටත් ගහන්නේ. වටිනවද? ළමයි ඕනිම දෙයක් වටින්නේ බිහි වෙන වෙලාවේ. කාලයත් සමග ඒක නැති වෙනවා. ලව් කරන්න ඇත්ත එහෙමනේ. පටන් ගත්ත ගමන් අම්මෝ ලව් එක. කාලයත් එක්ක මූණට මුණ බලා ඈතින් යන්නේ පාර දෙපැත්තෙන් යන්නේ බැදලා අවුරුදු ගානක් යද්දි ළමයි දෙන්න දෙපැත්තෙන් යන්නේ. එහෙම වෙනව නේද? බැඳ කාලේ කරේ යන්නේ. ටිකක් කල් යද්දි පාර දෙපැත්තෙන් යන්නේ ඈතින් යන්නේ. මීටර 2 මීටර 5 විතර වෙනවා. හරි. දැන් හොදට තේරුම් ගන්න. වාහනයක් ආව කිව්වහම වාහනයක් දාන කාලේ අම්මෝ හැමෝම ගන්නවා. නේද? ඔය ලංකාවේ වැඩිම මේ වෙළඳපළක් තිබ්බේ ළමයි මේ Honda Visil එකට. Honda Visil එක ආපු ගමන් ළමයි ලංකාවේ රෙකෝඩ් එකක් තිබ්බා. දැන් විසිල් බලන්නකෝ. දැන් නම් ඉතින් ගාන වැඩි හින්දා වැඩි. නැත්නම් විසිල් කවුද ගන්නෙ දැන්? පරණ ඒවා වටිනාකමක් නැහැ ළමයි. ඕනිම දෙයක් සින්දුවක් වුණත් දාපු ගමන් අම්මෝ හිට්. ෆිල්ම් එකක් දාපු ගමන් හිට්. දැන් Fast and Furious එකේම මුල් ඒවා බලනවද ඔයගොල්ලෝ? ඒක වැඩක් නැහැ. දැන් Fast and Furious දාපු ගමන් අම්මෝ අන්න හැමෝම බලනවා. කෑම එකක් වුණත් එහෙමනේ ළමයි. කෑම එකේ පළවෙනි කටකද්දි අම්මෝ මාර රහයි. හරි. දැන් ඔයා ළමයි පොන්න රයිස් එකක් කනවා ළමයි මිස් රයිස් එකක් හිල්ටන් එකෙන් මිස් රයිස් එකක් ගහලා දුන්න කියලා හිතන්නකෝ මම.
අම්මෝ පට්ට රහයිනේ ළමයි දැන් කනවා. නියමයි වටිනාකම කඳුළු බේරෙනවා. කාලේ වුණාම ළමයි මං පැයකින් විතර තව එකක් ගහලා දෙනවා. ඒකම ආයි ගහලා දෙනවා. අර විදිහට කන්න පුළුවන්ද? බඩ පිරලන්නේ ළමයි පා වෙනවනේ. කාලයත් එක්ක ඒක අඩ වැඩක් නැහැ. ඊට පස්සේ ඕක තමයි ඇත්ත කතාව. හරි. එහෙනම් මතක තියාගන්න ඕනෙම දෙයක් වටින්නේ ඒ දේ බිහි වෙන මොහොතේ ළමයි. ළමෙක් හම්බ වෙච්ච ගමන් නිවුස් එක කියන්නේ. මිනිස්සෙක් මැරිච්ච ගමන් නිවුස් එක කියන්නේ. සින්දුවක් දාපු ගමන්නේ බලන්නේ. නේද? නිවුස් එක පරණ දැන් මැච් එකක් අන්න මැච් එකක්. මැච් එකක් ලයිව් නේ ළමයි බලන්න ඕනි. මැච් එක දෙනලා ඔක්කොම කරලා මාසෙකින් විතර බලනවා. වැඩක් තියෙයිද? වටිනවද ඔයාට? ඔයා දන්නවනේ උන් දිනලාද පෙරදිලාද කියලා. ඒකනේ මිනිස්සු ලයිව් බලන්න ඔච්චර මැරෙන්නේ. ඔය ග්‍රවුන්ඩ් එකට ගිහින් ඔච්චර දගලන්නේ ඇයි? ඒක ලයිව් ඒ මොහොතේ බලන්න. ඒ වෙලේ විකට් එක යන්නේ. එයා S2 කින් ඒ දේ දැක්කා. ලයිව් දැක්කා. ඒ දේ ලයිව් බලන්න මිනිස්සු පොර කනවා. ඒ තොරතුරු බිහි වෙන මොහොතේ. එම් ළමයි ඔතෙන්ට ගහන්න. ඔතෙන්ට ගහන්න. ගොඩ යන්න පුළුවන්. ඒ කියන්නේ වටිනාකම වැඩිම තැන හොදට තේරුම් ගන්න. හරි පැහැදිලි නේද? ඒ අනුව accordingly the value of information is high at the time of creation or releasing. හරි ලියා ගන්න. තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ලැබෙන මොහොතේම ඒවායේ වටිනාකම වැඩි ලියා ගන්න. The value of information is high at the time of creation and relation. වැඩි වටිනාකම වැඩි. තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ලැබෙන මොහොතේම ඒවායේ වටිනාකම වැඩි. තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ලැබෙන මොහොතේම ඒවායේ වටිනාකම වැඩි. නිර්මාණය කරන මොහොතේම හෝ ලැබෙන මොහොතේම. හොඳේ. The value of optimum when the time is near to zero. මොකද්ද මේ? කාලය ශූන්‍යයට ආසන්න මොහොතේ ඒවායේ වටිනාකම උපරිම වේ. කාලයට ශූන්‍යයි මේ දැන් ඡන්ද ප්‍රතිඵල බලන්නකො ළමයි. ඡන්ද ප්‍රතිඵලයේ ආපු ගමන් නිවුස් එකකින් කියන්නනේ බලන්නේ. අපි ටීවී channel ටික මාරු කර මොනවද මේ කරන්නේ? ඉස්සෙල්ලාම කියන ටීවී channel එක හොයනවා. ඒ ඡන්ද ප්‍රතිඵල ඉස්සෙල්ලාම කියන channel එක. ඒ කියන්නේ ඉවලනේ ඊට පස්සේ වැඩක් නැහැ ළමයි දැන් නේද? දැන් මහින්ද රාජපක්ෂ අගමැති කියන එක වැඩක් තියනවද? වැඩක් නැහැ දැන් ඒවා අපිට වැඩක් නැහැ. කාලයත් එක්ක ඒවා වටිනාකම අඩු වෙලා. එහෙනම් ලියා ගන්න කාලය ශූන්‍යයට ආසන්න මොහොතේ ඒවායේ වටිනාකම උපරිම වේ. කාලය ශූන්‍යයට ආසන්න මොහොතේ ඒවායේ වටිනාකම උපරිම වේ. හරි එහෙනම් කාලයේ ශූන්‍ය මොහොතේ තමයි වටිනාකම වැඩි. හොඳේ. ඔය chart එක බලුවම ඔයාලට තේරෙනවා. අන්තිම එක. When the time increase, the value of information decrease and at last they become data. මම ඔක කලින් දවසක ඔයගොල්ලන්ට කිව්වා. කාලය වැඩි වෙන විට තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩු වී අවසානයේ ඒවා කාලයත් සමග දත්ත බවට පත් වේ. ළමයි කාලයත් සමග මොකක් වෙනවද මේවා? දත්ත. දැන් ඔයා ඉපදුනා කියන එක දත්ත යන්නේ ළමයි. ඒ වගේ මම ඉපදුනා. ඉතින් මොකක්ද අපිට කියන්නේ දැන් ඔයා ඉපදුනා කියලා? ඔයා ඉපදුනා කියන එක ඉපදිච්ච දවසේ ගෙදර අයට හරියට වටිනවා නෑදෑයන්ට හරියට වටිනවා. දැන් ඔයා අම්මට කියන්නකො කි අම්මේ මම 2004 ඉපදිලා තියෙන්නේ. අම්ම කිය ඉතින් ඔව් මොකද්ද මට දැන් කියන්නේ? කිරිපොවන්න කියලාද කියන්නේ? නේද? අම්මේ මම 2004 ඉපදිලා තියෙන්නේ. අම්ම කිය ඉතින් මොකද්ද ඔබ කියන්නේ? ඔබ හීනෙන් ඇරුණාද? අනේ දෙයියනේ අම්මටවත් ඒක වටින්නේ නෑ දැන්. ඇයි ඒ? අවුරුදු 16ට ඒක තොරතුරු මොකක් වෙලාද ළමයි? දත්තයක් වෙලා. මේ පාඩම අමාරුද කියන්නකො ඉතින් මට දැන්. තේරුම් ගන්න හරි ලේසි නේද? හරි තේරුම් ගන්න ලේසි ළමයි තේරුම් කරලා දීපු හින්දා ලියා ගන්නකො එහෙනම් කාලය වැඩි වෙන විට තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩු වී අවසානයේ ඒවා කාලයත් සමග
අවසානයේ ඒවා කාලයත් සමග අවසානයේ ඒවා කාලයත් සමග අවසානයේ ඒවා කාලයත් සමග දත්ත බවට පත්වේ. දත්ත බවට පත්වේ. කාලය සමග අවසානයේදී උන්න දත්ත බවට පත් වෙනවා. හරි. එහෙනම් අද කොටස ඔන්න හරියටම 10යි 8 වෙනකොට පැය දෙක ඇතුලේ ඔන්න ගාන්ට උගන්නලා තියෙනවා ළමයි අඩුත් නෑ වැඩිත් නෑ. රයිට්. එහෙනම් අපි ඉලස්ට්‍රේටර් කරා. ඉලස්ට්‍රේටර් වලට ආපු නැති කට්ටිය වීඩියෝ එක YouTube දාලා තියෙන්නේ බලන්න. ලබන සතිය මොකද නිමාඩුවක් නෑ නේද ළමයි මට මතක් කරන්නකෝ. පෝයෙන් එක වද්ද? පන්තිය වෙන දවසකට හරි දාගන්න. විසිහය පෝයනේ හරි ගැටලුවක් නෑ අපිට විෂයට අපිට පන්ති කරන්න පුළුවන් ලබන සතියේ රයිට් පන්තිය තියෙනවා හරි එතකොට ළමයි අපිට රට දැන් ඔය එන ගැටලු ටික අරව මේව නිරාකරණය කරගමු අර අද ටිකුට් ගන්න පුළුවන් රත්නපුර ඇරෙන් අනිත් ඕනිම තැනකින් දූල ගිහිල්ලා ටිකුට් ගන්න බැරි වෙච්ච කට්ටියට අනිත් අයට ගැටලුවක් වෙන්නේ නෑ නෝට් මං ඔයාලගේ ගෲප් වලට විටින් විට මං ඔය එක එක නෝට්ස් වර්ග දානවා ඒ නිසා ගෲප් එකකින් මේ දේවල් බලා ගන්න